ආයුබෝවන් ආදරණීය දරුවනේ ජීවිද්‍යාව ප්‍රශ්න 5000ක් සාකච්ඡා කරන වැඩසටහනේ 16 වෙනි ප්‍රශ්න පත්‍රයේ සමගින් තමයි ඔබ දැන් මේ එකතු වන්නේ. ඉතින් මම සුපුරුදු පරිදි ඔබ දන්නවා අපි මෙවැනි ප්‍රශ්න පත්‍ර ගණනාවක් දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන නිසා ඔබට අවබෝධයක් තියෙනවා මුළු විෂය නිර්දේශයේම ආවරණය වන පරිදි පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා මේ සෑම පාඩමකම වැදගත්ම විභාගයට අහන්නට ඉඩ තියෙන හොඳම ප්‍රශ්නාවලියක් මම මේ සෑම ප්‍රශ්න පත්‍රයකින්ම ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වන විට අපි ප්‍රශ්න පත්‍ර 15ක් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි කතා කරන්නේ 16 වෙනි ප්‍රශ්න පත්‍රය. ඉතින් ඔබට පුළුවන් දරුවනේ මේ 16 වෙනි ප්‍රශ්න පත්‍රයේ PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා පාගත කරගෙන ඊට පස්සේ මේ දීලා තියෙන කාල රාමුව යටතේ මීට පිළිතුරු සපයලා පිළිතුරු පරීක්ෂා කිරීමට නැවත වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා මගේ සාකච්ඡාවට ඔබට එකතු වෙන්න පුළුවන්. අපි එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමු. දරුවනේ එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නයට යොමු වෙමු. ඒ තමයි බලන්න පළවෙනි පාඩමෙන්මයි පළවෙනි ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා මොනවාද? දැන් ජීව විද්‍යාවේ දරුවනේ ප්‍රධාන ශාඛා තුනක් අපිට වෙන් කරන්න පුළුවන්. ජීව විද්‍යාව ප්‍රධාන ශාඛා තුනකට. එකක් තමයි සත්ව විද්‍යාව. දැන් සත්ව විද්‍යාවේදී සිදු කරන්නේ සතුන් පිළිබඳ සතුන්ගේ ව්‍යුහයන් පිළිබඳව සතුන්ගේ දේහ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීම. සත්ව විද්‍යාව. අපි ඉංග්‍රීසි භාෂාවෙන් සූලොජි කියලා හඳුන්වනවා. දෙවෙනි එක තමයි මේ ශාක පිළිබඳ ශාකවල ව්‍යුහයේ ශාකවල ක්‍රියාකාරීත්වය පිළිබඳ හැදෑරීම ශාක විද්‍යාව. හැබැයි ඊට වඩා ලස්සන වචනයක් තියෙනවා උද්භිද විද්‍යාව. බොට්නි කියලා කියන්නේ. දැන් මේ සතුන් සහ ශාක අපේ පියවියසෙන් අපිට මේ අවට පරිසරය තුල දකින්න ලැබෙනවා. හැබැයි අපේ පියවියසට පැහැදිලිව දැකගත නොහැකි. හරි? විශේෂ දෘශ්‍යාධාර නොමැතිව නොපෙනෙන කුඩා ජීවීන් අපේ මේ පරිසරය තුල ඉන්නවා. ඒකට තමයි අපි කියන්නේ ශුද්‍ර ජීවීන් කියලා. ඉතින් ශුද්‍ර ජීවීන් පිළිබඳව ඔවුන්ගේ සෛල, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ හැසිරීම් රටාවන් මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන විෂය තමයි ශුද්‍ර ජීව විද්‍යාව නැත්නම් මයික්‍රෝබයොලොජි. ඉතින් දරුවනේ මේ අංශ තුන තමයි ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා විදියට සලකන්නේ. මොනවාද? සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව සහ ශුද්‍ර ජීව විද්‍යාව. ඉතින් හරිම පහසු සරල ප්‍රශ්නයක් අපෙන් අහන්නේ ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා මොනවාද කියලා අපි පිළිතුරු ලියමු. එකක් තමයි සත්ව විද්‍යාව. ඊළඟ දෙවෙනි එක උද්භිද විද්‍යාව. තුන්වෙනි එක ශුද්‍ර ජීව විද්‍යාව. සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, ශුද්‍ර ජීව විද්‍යාව මේවා තමයි ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා විදියට අපි සලකන්නේ. ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා විදියට සලකන්නේ මෙන්න මේ කොටස්. අපි ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම් යොමු වෙමු. දෙවෙනි ප්‍රශ්නෙට අපි දැන් යමු. මොනවද අපෙන් අහන්නේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ. කලින් ප්‍රශ්නයටම සමගාමී ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඔය ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා යටතේ අධ්‍යයනය කරන ශාස්ත්‍ර මොනවද? ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා යටතේ අධ්‍යයනය කරන ශාස්ත්‍ර මොනවද අධ්‍යයනය කරන්නේ? දරුවනේ විෂය නිර්දේශය තුල මෙවැනි ශාස්ත්‍ර 8ක් පමණ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු මොනවද මේ ශාස්ත්‍ර කියලා. එකක් තමයි අපි ශාක ගැන, සතුන් ගැන, ශුද්‍ර ජීවීන් ගැන මේ අය ගැන ඉගෙන ගනිද්දි මේ අයගේ දේහය නිර්මාණය වෙලා තියෙන මූලික තැනුම් මේකක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. මූලික තැනුම් මේකක. මොනවද මේ මූලික තැනුම් මේකක? ඒ තමයි සෛල. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සතුන් ගැන, ශාක ගැන, ශුද්‍ර ජීවීන් ගැන ඉගෙන ගන්නකොට ඔවුන්ගේ සෛල පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ සෛල විද්‍යාව කියලා. එහෙමනම් අපි ඉගෙන ගන්න ඕනේ මේ ප්‍රධාන ශාඛා යටතේ අධ්‍යයනය කරන්න ඕන ශාස්ත්‍රයක් තමයි දරුවනේ සෛල විද්‍යාව. සෛල විද්‍යාව. දැන් ඒ වගේම සෛල එකතු වෙලා නිර්මාණය වෙනවා පටක.
යම්කිසි නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කීපයක් ඉටු කිරීමට හැඩගැසුණු සෛල වර්ග එකක් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත සෛල සමූහයක් එක්ව ගත් විට ඒකට පටකයක් කියලා අපි කියනවා. පටක විද්‍යාව හැදෑරීම තුළින් ශාක පටක ගැන සත්ව පටක ගැන හොඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි අධ්‍යයනය කරන්න ඕන තවත් ශාස්ත්‍රයක් තමයි දරුවනේ පටක විද්‍යාව. පටක විද්‍යාව. පැහැදිලිද? මීළඟට දැන් අපිට ජීවින්ගේ ව්‍යුහයන් පිළිබඳව හදාරන්න පුළුවන්. ඔවුන්ගේ ඒ ව්‍යුහ වලින් ඉටුවන කෘත්‍යයන් පිළිබඳව හදාරන්න පුළුවන්. ව්‍යුහයන් ගැන හදාරනවා නම් දරුවනේ එම විෂය අපි හඳුන්වනවා ව්‍යුහ විද්‍යාව කියලා. කෘත්‍යයන් ගැන හදාරනවා නම් කායික විද්‍යාව. එතකොට මේ ශාස්ත්‍ර දෙකත් ප්‍රධාන ශාඛා යටතේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව. ව්‍යුහ විද්‍යාව කායික විද්‍යාව. දැන් මේ සියලුම සෛල පටක මේවා නිර්මාණය වෙලා තියෙන්නේ රසායනික මූලද්‍රව්‍ය වලින්. ඒ මූලද්‍රව්‍ය අතර ඇතිවන්නා වූ විවිධ බන්ධන වලින්. මේ මූලද්‍රව්‍ය විවිධ බන්ධන වලින් බැඳිලා බහුඅවයවීකරණය වෙලා හැදෙන මහා අණු. මේ සියලුම දේවල් පිළිබඳව හදාරන්නට තියෙන ශාස්ත්‍රය තමයි ජෛව රසායනය. ජීවයක් ගොඩනැගීමට හේතු වෙච්ච රසායනික අණු පිළිබඳව හදාරන්නේ අපි ජෛව රසායනය. ඒ ශාස්ත්‍රය ගැනත් මේ ශාඛා යටතේ අපි අධ්‍යයනය කරනවා. ජෛව රසායනය. ජෛව රසායනය. ඊළඟට දරුවනේ අපි අධ්‍යයනය කළ යුතුම දෙයක් තමයි මේ ශාඛා යටතේ දැන් අද ඉන්න වර්තමාන ජීවීන්ට මේ ලක්ෂණ ලැබිලා තියෙන්නේ කොහොමද? ඒවා ලැබෙන්නේ ඔවුන්ගේ ජනක ජීවීන් හරහා, දෙමව්පිය ජීවීන් හරහා, පරම්පරාවෙන් පරම්පරාවට මේ ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය වීම නිසා තමයි අපිට යම් යම් ලක්ෂණ ලැබෙන්නේ. එතකොට මේ පරම්පරා අතර ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය වීම පිළිබඳව හදාරන්නේ ප්‍රවේණි විද්‍යාව යටතේ. ඉතින් ප්‍රවේණි විද්‍යාව ගැන හැදෑරීම මගින් ප්‍රධාන ශාඛා තුන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට අපිට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි අධ්‍යයනය කරන්න ඕන තව ශාස්ත්‍රයක් තමයි ප්‍රවේණි විද්‍යාව. ප්‍රවේණි විද්‍යාව. අවසාන වශයෙන් මේ ශාඛා යටතේ අධ්‍යයනය කරන්නට පුළුවන් තවත් වැදගත්ම ශාස්ත්‍රයක් තමයි මේ අප අවට තියෙන පරිසරය. අපි අවට තියෙන මේ පරිසරය ගැන. මේ පරිසරය ගැන හදාරනවා නම් ඒ ශාස්ත්‍රය අපි හඳුන්වන්නේ පරිසර විද්‍යාව කියලා. පරිසර විද්‍යාව, පාරිසරික විද්‍යාව. මේ ගැනත් අධ්‍යයනය කිරීම මේ ශාඛා යටතේ හොඳ අවබෝධයක් ලබා ගන්න හේතු වෙනවා. පරිසර විද්‍යාව. එතකොට දරුවනේ ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා යටතේ අධ්‍යයනය කරන ශාස්ත්‍ර කීපයක්ම මම ඉදිරිපත් කළා. සෛල විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව, ජෛව රසායනය, ප්‍රවේණි විද්‍යාව සහ පරිසර විද්‍යාව. මේ ගැනයි ඔබෙන් මේ ප්‍රශ්නය තුලදී බලාපොරොත්තු වන්නේ පිළිතුරක්. එහෙමනම් දෙවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරපු නිසා තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. බලන්න හරියම සරල ප්‍රශ්නයක්. පොඩි උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ. පෘථුවිය මත ජීවය බිහි වූයේ කොපමණ කලකට පෙරද? පෘථුවිය මත ජීවය බිහි වූවායයි විශ්වාස කරන්නේ දැනට ලැබිලා තියෙන විද්‍යානුකූල සාක්ෂි මත පදනම්ව වසර බිලියන 3.5කට පෙර. කොච්චරක්ද? වසර බිලියන 3.5කට පෙර. ඒ එදා බිහි වෙච්ච මුල්ම සෛලය, ඒ සෛලයේ ස්වභාවය පිළිබඳවත් අපි මීට පෙර ප්‍රශ්නවලදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ මුල්ම ජීවියා ප්‍රාග්න්‍යෂ්ටික ජීවියෙක්. මුල්ම ජීවියා ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ දරුවෝ, ඒ මුල්ම ජීවියා නිර්වායු ශ්වසන ක්‍රම තමයි අනුගමනය කරේ. එයා ශක්තිය නිපදවීමට අණුක ඔක්සිජන් භාවිතා කළේ නැහැ. එයා නිර්වායුක ජීවියෙක්. ඒ වගේම එයාට තනියම ආහාර සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ පරිසරයේ තියෙන කාබනික සංයෝග තමයි එයාගේ කාබන් අවශ්‍යතාවයට එයා භාවිතා කරේ. ඒ නිසා එයා ස්වයංපෝෂී නෙමෙයි නේද? එයා විෂමපෝෂී. මේ ලක්ෂණ තුන ගැනත් ඔබ මතක තියාගන්න ඕනේ. මුල්ම ජීවියාගේ ස්වභාවය. ඒ ස්වභාවය තමයි
ඒ ජීවියා නිර්වායුක ජීවියෙක්, විෂමපෝෂී ජීවියෙක්, ඒ වගේ මේ ජීවියා ප්‍රාග්නියෂ්ටිකයි. මේ ජීවියා බිහි වුණේ කවදද? මීට වසර බිලියන 3.5කට පෙර කියලයි සඳහන් කරන්නේ. දැන් අපි ලියමු වසර බිලියන 3.5කට පෙර. වසර බිලියන 3.5කට පෙර තමයි පෘථුවිය මත මුල්ම ජීවියා බිහි වුණේ, නිර්මාණය වුණේ. පැහැදිලිද? හරි. එහෙනම් අපිට හතරවෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලික හේතුව කුමක්ද? දැන් මේ ප්‍රශ්නයට පිළිතුරු ගොඩනගන්නට කලින් අපි පොඩ්ඩක් මතක් කරගමු ස්වභාවික සම්පතක් කියන්නේ මොකක්ද කියලා. මතකද? අපි කතා කළා. එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිතා වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව. එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතා වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව. මම ඒක සටහන් කරන්නම් දරුවෝ බලන්න. අපි වෙන පාටකින් ලියමු. මේ ප්‍රශ්නයට පිළිතුර නෙමෙයි, මේ මූලික સિદ્ધාන්තමය සංකල්පයයි මම ඔබට ඉස්සෙල්ලම පැහැදිලි කරන්නේ. ස්වභාවික සම්පත් කියන්නේ මොකක්ද? ස්වභාවික සම්පත් යනු මොකද්ද? ස්වභාවික සම්පතක් කියන්නේ බලන්න, පාඩම් කරගන්න මාත් එක්කම. එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතා වන. බලන්න, එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිතා වන. අපේ එදිනෙදා කටයුතු වලට අපිට මේක යොදා ගන්නත් පුළුවන්. ආර්ථිකය දියුණු කරගන්න මේ දේ යොදා ගන්නත් පුළුවන්. ආර්ථිකය දියුණු කරගන්න යොදා ගන්නත් පුළුවන්. ඒතර එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිතා වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව. ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව. එතකොට එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතා වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව. ඒ කියන්නේ ඒ ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය සහ ශක්තිය අපි ලබා ගන්නේ කොහෙන්ද? අන්න ඒකට තමයි ස්වභාවික සම්පත් කියලා කියන්නේ. දැන් මේ ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලිකම හේතුවනේ අපෙන් ප්‍රශ්නෙට අහන්නේ. ඇත්තටම දරුවනේ මූලිකම හේතුව තමයි මානව ගහනයේ ශීඝ්‍ර වැඩිවීම. මානව ජනගහනයේ ශීඝ්‍රයෙන් වැඩිවීම තමයි මේ ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලිකම හේතුව වෙන්නේ. ඒ නිසාම ප්‍රධාන ගැටලු තුනක් මේ වන විට ඇති වෙලා තියෙනවා. ප්‍රධාන ගැටලු තුනක්. මොකද්ද? එකක් තමයි දරුවනේ පරිසර දූෂණය. ස්වභාවික සම්පත් අධිපරිභෝජනය නිසා පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ජෛව විවිධත්ව හානියක් සිද්ධ වෙනවා. ශාක සතුන් මේ පෘථුවියෙන් වඳ වෙලා යනවා බොහෝ විශේෂ. ජෛව විවිධත්ව හානියක් සිද්ධ වෙනවා. සහ අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් කාන්තාරකරණ තත්වයක් ඇති වෙනවා. කාන්තාරකරණය. ඒ අධිපරිභෝජනය නිසා ඇතිවන ගැටලු. මම ඒකත් මෙතනින්ම ලකුණු කරන්නම්. ස්වභාවික සම්පත් අධිපරිභෝජනය නිසා මොනවද ඇති වෙන්නේ? ප්‍රධාන ගැටලු තුනක් ඇති වෙනවා. ප්‍රධාන ගැටලු තුනක්. එකක් තමයි පරිසර දූෂණය සිද්ධ වෙනවා. ඊළඟට සිද්ධ වෙනවා දරුවනේ ජෛව විවිධත්ව හානිය. ජෛව විවිධත්ව හානිය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. තව සිද්ධ වෙනවා කාන්තාරකරණය. වනාන්තර කැපිලා ගිහිල්ලා විනාශ වෙලා අවසානයේදී මුඩු බිමක් බවට, ගස් වැවෙන්නේ නැති නිසරු බිමක් බවට පත් වෙනවා කාන්තාරකරණය. බලන්න වෙන ගැටලු. ඉතින් මේ දෙකත්, මේ කොටස් දෙකත් තවත් ප්‍රශ්න දෙකක් විදියට ඔබෙන් විභාගයේදී අහන්න පුළුවන්. ස්වභාවික සම්පතක් කියන්නේ මොකක්ද? ස්වභාවික සම්පත් අධිපරිභෝජනය නිසා ඇතිවන ගැටලු මොනවද කියලා මේ අපේ ප්‍රධාන ප්‍රශ්නයට අමතරව. හරි. ඉතින් අපේ ප්‍රශ්නෙට පිළිතුර අපි ලියමු. දැන් අපි දන්නවා අපි සාකච්ඡා කළා
ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලික හේතුව මානව ගහනයේ ශීඝ්‍ර වර්ධනය. ඒ කියන්නේ වැඩිවීම. මානව ගහනයේ ශීඝ්‍ර වර්ධනය තමයි දරුවනේ ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ. ස්වභාවික සම්පත් අධිපරිභෝජනයට මූලිකම හේතුව තමයි මානව ගහනයේ ශීඝ්‍ර වර්ධනය වීම. පැහැදිලිද? හරි. එහෙමනම් අපි පස්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න පස්වෙනි ප්‍රශ්නේ. ප්‍රජනනයේ වැදගත්කම් දෙකක් ලියන්න. දැන් ප්‍රජනනය කියන්නේ ප්‍රධාන ජීව ලක්ෂණ වලින් එකක්නේ. දැන් ප්‍රජනනය කියන ජීව ලක්ෂණයේ අර්ථ දැක්වුවොත් කොහොමද අපි පළවෙනි පාඩමේදී මේක අපි සාකච්ඡා කළා කලින් ප්‍රශ්න පත්‍රයක අපි මතක් කරගමු. මොකද්ද ප්‍රජනනය කියන්නේ? ප්‍රජනනය කියලා කියන්නේ යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව. බලන්න. ඒක අපි පොඩ්ඩක් මතක් කරලෙමු. ප්‍රජනනය කියන්නේ මොකද්ද කියලා? ප්‍රජනනය යනු මොකද්ද ප්‍රජනනය කියන්නේ? යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයන් නිපදවන්න තියෙන හැකියාවට තමයි දරුවනේ අපි ප්‍රජනනය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ දිහා බලන්නකෝ. ප්‍රජනනයේ වැදගත්කම් දෙකක් ලියන්න. මොනවද ප්‍රජනනයේ වැදගත්කම්? දැන් ප්‍රජනන ක්‍රියාවලිය නිසා තමයි යම් ගහණයක ජීවීන් සංඛ්‍යාව දරුවෝ වැඩි වෙන්නේ. නැද්ද? යම් ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ ප්‍රජනනය නිසා. හරි? මානව ප්‍රජනනය නිසා දිනෙන් දින මානව ජනගහණය වැඩි වෙනවා. දෙවෙනි කාරණාව තමයි දෙමව්පියන් සතුව පවතින ආවේනික ලක්ෂණ තියෙනවනේ. හිස කෙස්වල වර්ණය, හිස කෙස්වල ස්වභාවය, සමේ වර්ණය, ඒ වගේම ඇසිපියවල ස්වභාවය, සිනාසෙන විට කම්බුලවල ගැසීම නේද? මේ වගේ දේවල්, මේ වගේ ප්‍රවේණික ලක්ෂණ ජනක ජීවීන්ගේ, ඒ කියන්නේ දෙමව්පිය ජීවීන්ගෙන් ජනිත ජීවීන් වන ඔයාලට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්නේ දෙමව්පිය ජීවීන් ජනක ජීවීන් ප්‍රජනනය කළොත් විතරයි. නිකන් අත්අල්ලගෙන හිටියට මේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ප්‍රජනන ක්‍රියාවලිය හරහා තමයි මේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන්නේ. පැහැදිලිද? එහෙමනම් දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය ප්‍රජනනය. ඒකත් ප්‍රජනනයේ වැදගත්කම. එහෙමනම් දරුවනේ දැන් පිළිතුර පැහැදිලි ඔබට. ප්‍රජනනයේ වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? එක වැදගත්කමක් තමයි දරුවනේ යම් ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි කරන ක්‍රියාවලිය ප්‍රජනනය. ඒ වගේම දෙමව්පිය ජීවීන් සතුව පවතින ආවේනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය කරන ක්‍රියාවලිය තමයි දරුවනේ ප්‍රජනනය. හරි. එහෙනම් අපි පිළිතුර ලියමු. ප්‍රජනනයේ වැදගත්කම් දෙකක් තියෙනවා. එකක් තමයි ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩිවීම. ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ ප්‍රජනනය නිසා. දෙවැන්න මොකද්ද? දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ. දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ දරුවන්ට නැත්නම් ජනිතයන්ට සම්ප්‍රේෂණය වීම. දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය දරුවනේ ප්‍රජනනය. ඒ අනුව ප්‍රජනනයේ වැදගත්කම් දෙකයි. මොනවාද වැදගත්කම් දෙක? ගහණයක සිටින ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ ප්‍රජනනය නිසා. දෙවැන්න තමයි දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ ජනිතයන්ට නැත්නම් දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ ප්‍රජනනය නිසා. අවසානට පොඩ්ඩක් මතක් කරගමු ප්‍රජනනය කියන්නේ මොකද්ද? යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා
නව ජනිතයන් බිහි කරන්නට තියෙන හැකියාව නව ජනිතයන් බිහි කරන්න තියෙන හැකියාව දරුවෝ. පැහැදිලි. හරි. එහෙමනම් අපි ප්‍රජනනයේ වැදගත්කම් ගැනත් සාකච්ඡා කරපු නිසා 6 වෙනි ප්‍රශ්නයට දැන් යොමු වෙමු. දැන් ප්‍රශ්න 5ක් අපි කතා කරලා තියෙන්නේ. අපිට පුළුවන් 6 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. හරි. ඔන්න බලන්නකෝ. තවත් ජීව ලක්ෂණයක් ගැනයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අනුවර්තනය සඳහා නිදසුන් 3ක් ලියන්න. දැන් ඉස්සෙල්ලම අපි අනුවර්තනය මතක් කරන් ඉමුනේ. අපි අනුවර්තනයේ පසුගිය ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරපු නිසාම ඔබට මේ වන විටත් මේ කරුණු හොඳින් මතක ඇති. නමුත් අපිත් එක්ක අලුතෙන් එකතු වෙන දරුවන්ටත් මේ කරුණු කාරණා නැවත මතක් කරන්න මම කැමතියි. මොකද්ද පුතේ අනුවර්තනය කියන්නේ? අනුවර්තනය කියන එකට හොඳ පැහැදිලි ටිකක් දිග අර්ථ දැක්වීමක් ඔබේ විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා. දැන් අපි ගොඩක් පන්තිවලදී දරුවන්ගෙන් විමසපුවහම අනුවර්තනය කියන්නේ මොකක්ද කියලා උගන්වන්න නැතුව නිකන් ඇහුවම සමහර දරුවෝ ළඟ තියෙනවා ඊටාම සරල පිළිතුරු. හැබැයි ඒවා විභාගයේදී ඔබට ලකුණු ලබා දෙන පිළිතුරු නෙමෙයි. අනුවර්තනය කියන්නේ යම්කිසි පරිසරයකට ජීවියෙක් ඇතුල් වුණාම ඒ ජීවියා ඒ පරිසරයට අනුව වෙනස් වීම. ඔන්න ඔය වගේ පිළිතුරු අපිට ලැබෙනවා. හරි? නමුත් ඔබට එවැනි පිළිතුරක් හිතලා ලියලා උසස් පෙළ විභාගයේදී උපරිම ලකුණක් නම් ගන්නට අපහසුයි. අපි ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන නිසාම මේ ගැන දැනුවත්. ඉතින් දරුවනේ අනුවර්තනය ගැන කියන්න මෙන්න මෙහෙම අපි මේ පිළිතුර ගොඩනගන්න අවශ්‍ය පරිසරය හදාගමු අපි. දැන් ඕනම ජීවියෙක් ජීවත් වෙන්නේ ඒ ජීවියාට සුවිශේෂී පරිසරයක නේද? ඕනම ජීවියෙක්. දැන් අපි මේකට ගන්න උදාහරණයක් ගමු. දැන් අපි ගමු මෝර වගේ සතෙක්. මෝර මඩුව කියන්නේ කරදිය වාසී සතුන්. ඒ අය කාටිලේජ මත්ස්‍යයන් කියලා ඔබ දන්නවා මේ වන විට. ඉතින් මේ මෝර මඩුව වගේ කරදිය වාසී සතුන්ට අපේ ස්වභාවික මාළු ටැංකියක ස්වභාවික අපි හදපු ජලය එකතු කරගත්ත ජලාශවල මේ වගේ මිරිදිය පරිසරවල මේ අයට ඉන්න අපහසුයි. ටිකක් වෙලා ඉඳි නමුත් වැඩි වෙලා ඉන්න අමාරුයි. මොකද ඒ අවශ්‍ය ලවණතාවය නැහැ. ඒකම අනිත් පැත්තට හිතුවොත් අපේ ගෙදර තියෙන නිවසේ තියෙන මිරිදිය මාළු ටැංකියක තියෙන මාළු ටිකක් අධික ලවණතාවයක් තියෙන කරදිය පරිසරයකට ඇතුල් කරොත් ඔවුන්ට එතන ඉන්නත් බෑනේ. ඒ නිසා ඔබට තේරෙනවා ඔබට පැහැදිලි වෙනවා ඇති ඕනම ජීවියෙක් ජීවත් වෙන්නේ ඒ ජීවියාට සුවිශේෂී පරිසරයක. එහෙම සුවිශේෂී පරිසරයක ඉන්නකොට ප්‍රධාන අභියෝග දෙකක් එල්ල වෙනවා. ප්‍රධාන අභියෝග දෙකක්. එකක් තමයි මම කොහොමද මගේ ජීවිතය රැකගන්නේ? ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම සඳහා තර්ජන එල්ල වෙනවා, අභියෝග එල්ල වෙනවා. ඔන්න මම කොහොමද මගේ ජීවිතය රැකගන්නේ? දෙවනි අභියෝගය මම කොහොමද තව වසර ගණනාවක් මගේ පරම්පරාව මේ පෘථුවිය තුල පවත්වාගෙන යන්නේ? මගේ විශේෂය මගේ පරම්පරාව කොහොමද තව කාලාන්තරයක් තිස්සේ මේ පෘථුවියේ ජීවත් කරවන්නේ? ඔන්න අභියෝග දෙක. හරි? බලන්න කල්පනා කරලා ජීවියෙක් ජීවත් වන සුවිශේෂී පරිසරයක් තුලදී යාට ප්‍රධාන අභියෝග දෙකක් එනවා. එකක් එයාගේ පැවැත්ම රැක ගන්න ඕනේ. දෙවෙනි එක එයාගේ වර්ගයා දිගටම තියා ගන්න ඕනේ. ඉතින් වර්ගයා දිගටම පෘථුවියේ පවතින්න නම් රැක ගන්න ඕන ක්‍රියාවලිය ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය. එහෙනම් අභියෝග දෙක තමයි පැවැත්මට අභියෝගයක් තියෙනවා ප්‍රජනනයට අභියෝගයක් තියෙනවා. පැවැත්ම සහ ප්‍රජනනය කියන අංශ දෙකට අභියෝග එල්ල වෙනවා ජීවියෙක් යම්කිසි සවිශේෂී පරිසරයක ජීවත් වෙනකොට. ඒතර ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා ජීවියෙක්ගේ ශරීරයේ මේ ව්‍යුහමය කොටස්වල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. අභ්‍යන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ජීවියාගේ හැසිරීම් රටාව අපි කියනවා චර්යාවේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඕනම වෙනස්කමකට දරුවනේ කියන්නේ අනුවර්තනය කියලා. හරි සරලයි. හරිම සරලයි. බලන්න දැන් අර්ථ දැක්වීම එන විදිහ. ජීවියෙකු ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ අභියෝග දෙකක් තියෙනවා. මොකද්ද? එම ජීවියාගේ පැවැත්ම සහ ප්‍රජනනයට අනුබල දෙන. අන්නේ අභියෝග දෙක ජයග්‍රහණය කරන්න උදව් කරනවා. අනුබල දෙනවා කියන්නේ උදව් කරනවා කියන එකනේ. ඒතර අනුබල දෙන ව්‍යුහමය කාය කර්මීය අභ්‍යන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් වෙනවා නම් කාය කර්මීය සහ චර්යාමය හැසිරීම් රටාවේ සිද්ධ වෙන ඕනම වෙනසක් අනුවර්තනය කියලා කියන්න පුළුවන්. දැන් අනුවර්තනයේ අර්ථ දැක්වීම අපි බලමු. ප්‍රශ්නෙට එන්න කලින් අපි අනුවර්තනයේ අර්ථ දැක්වීමට යමු. මොකද්ද මේ අනුවර්තනය කියන්නේ? අනුවර්තනය යනු බලන්න
ජීවත්වන ජීවියෙකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලව ජීවියෙකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය කායකර්මීය හා චර්යාමය වෙනස් වීමයි. ව්‍යුහමය කායකර්මීය සහ චර්යාමය වෙනස් වීම තමයි දරුවනේ අනුවර්තනය කියලා කියන්නේ. හරි ලේසියිනේ. මාත් එක්ක පාඩම් කරමුද? කියන්න බලන්න. ජීවියෙකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය කායකර්මීය චර්යාමය වෙනස් වීම තමයි අනුවර්තනය කියලා කියන්නේ. ජීවියෙකු ජීවත්වන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය කායකර්මීය සහ චර්යාමය වෙනස් වීම තමයි අනුවර්තනය කියලා කියන්නේ. පැහැදිලිද? අනුවර්තනය. හොඳයි. දැන් ප්‍රශ්නෙට එමු අපි. අනුවර්තනය සඳහා නිදසුන් 3ක් ලියන්න ඕනේ. අනුවර්තනය සඳහා නිදසුන් 3ක්. මොනවද නිදසුන්? දරුවනේ ශුෂ්ක ශාක ඒ කියන්නේ අර කටුක දේශගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන්න හැදෙන ශාක තියෙනනේ පරිසරවල. මේ ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා තියෙනවා. විශේෂයෙන්ම උත්ස්වේදනයේ අධිකව සිදුවීම අවම කරගන්න. හොඳම උදාහරණ තමයි අපිට දකින්න පුළුවන් මේ පතොක් වගේ ශාකවල මේ තත්වයන් නිරූපණය වෙනවා. හරි? ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා තියෙන එක. පැහැදිලිද? දැන් අර සිනිඳු වැලිවල එරීම වළක්වන ඔටු වගේ තියෙනවා පුළුල්ව විහිදුණු පාද. දැන් අපි ඔටුවට කියනනේ කාන්තාරයේ නෞකාව කියලා. කාන්තාරයේ ගමන් බිමන් යන්න ඔටුවන්ව භාවිතා කරනවා. අරාබිකරේ මේක අපිට දකින්න පුළුවන් මැද පෙරදිග. දැන් මේ කාන්තාරයේ තුනී සිනිඳු වැල්ලක් තමයි තියෙන්නේ. වැලි ස්තර තමයි තියෙන්නේ. මේ ඉතින් වැලි දිගේ මෙහෙම ඇවිදගෙන යනකොට එරෙන්න තියෙන හැකියාව වැඩි. දැන් අපි එහෙම ගියොත් එරෙනවා. හැබැයි ඔටුවට එහෙම එරීමකින් තොරව ඊටාම පහසුවෙන් මේ සංචරණ ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ එයාගේ පාදයේ අපේ පාදයකට වඩා ගොඩක් පළලින් වැඩි. පළලින් වැඩි වුණාම ඇතිවන තෙරපුම් බලය අඩු නිසා එයා එරෙන ප්‍රමාණය අඩුයි. අන්න අනුවර්තනයක්. ඒක ව්‍යුහමය අනුවර්තනයක්. දැන් ඒ වගේම කඩොලාන ශාක ගැන කතා කරද්දී පාරිසරික ජීව විද්‍යාවේදී අපි කතා කරනවා කඩොලාන ශාක ගැන. ඒ කඩොලාන ශාක ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි දෙයක් තමයි මේ කඩොලාන ශාකවල තියෙන අනුවර්තනයක් ජලාබුජ ඵල. ජලාබුජ ඵල නැත්තම් ජලාබුජ ප්‍රරෝහණය. ඒ කියන්නේ කඩොලාන පස ගත්තම මේ පසේ ලවණතාවය ගොඩක් අධිකයි. ඉතින් මේ ලවණ අධික පසේ ශාකයකට බීජයක් ප්‍රරෝහණය කිරීම ලේසි පාසු කාර්යයක් නෙමෙයි. බීජ ප්‍රරෝහණය කිරීම. ඉතින් ඒ නිසා ඒ తත්වයට ඔරොත්තු දෙන්න අනුවර්තනයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මව් ශාකයේ කඳට සවි වෙලා ඉන්නකොටම සමහර පළවල බීජයෙන් මුල් අදින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඡේදනය වෙලා එයා පසට එකතු වුණාට පස්සේ මුල් ඇදලානේ දැන් තියෙන්නේ මුල් හටගෙනනේ තියෙන්නේ. දැන් කනිජ ලවණ අවශෝෂණය කරමින් නව පැලයක් බවට පත් වෙනවා. ඕකට කියන්නේ ජලාබුජ ප්‍රරෝහණය නැත්නම් ජලාබුජ ඵල කඩොලාන ශාකවල. ඒ තමයි අපේ විෂය නිර්දේශයේ තුල ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන අනුවර්තන වලට නිදසුන්. හැබැයි ඊට අමතරව තව ඕනතරම් දේවල් තියෙනවා. දැන් කටුස්සාගේ වේශාන්තරනේ. කටුස්සා පාට මාරු කරන එක තමන් ඉන්න පරිසරය අනුව එකත් උදාහරණ. හරි? ඒ කඩොලාන පරිසරයේ ඕනතරම් උදාහරණ තියෙනවා. හරි? දැන් කඩොලාන ශාකවල තියෙනවා විශේෂ මුල් වර්ගයක් මේ වායුදර මුල්. මේ වායුදර මුල් කියන්නේ පසේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු නිසා සමහර මුල් පසෙන් නැවත ඉහළට වර්ධනය වෙලා වායුගෝලයෙන් තමයි මේ ඔක්සිජන් ලබා ගන්න. මේ වායුදර මුල් එහෙම තියෙනවා. ඒ වගේ උදාහරණ ගණනාවක් දරුවනේ තියෙනවා.
හරි වැඩිපුර උණුසුම් දිනවලදී අධික ලෙස දහඩිය දැමීමත් ඒවත් අනුවර්තන. පැහැදිලිද? හරි. ඉතින් එහෙමනම් අපි අනුවර්තනය සඳහා නිදසුන් තුනක් ලියමු. අපේ විෂය නිර්දේශයේ තුල ඉදිරිපත් කරලා තියෙන නිදසුන් වලටයි මම ප්‍රමුඛතාවය දෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් එකක් තමයි ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා තිබීම. ශුෂ්ක ශාකවල ගිලුණු පූටිකා තිබීම. ඒක එකක්. ඒ වගේම සිනිදු වැලිවල එරීම වළක්වන ඔටුවාගේ පුළුල්ව විහිදුණු පාද. ඒ වගේම කඩොලාන ශාකවල ජලාබුජ ඵල. කඩොලාන ශාකවල ජලාබුජ ඵල. පැහැදිලි. ඒකට රූප සටහනකුත් මට පුළුවන් ඔබට ඇඳලා පෙන්වන්න දරුවෝ. අපි බලමු පොඩ්ඩක් ඒක. මේ කඩොලාන ශාකවල ජලාබුජ ඵල කියන අවස්ථාව. දැන් මේ බලන්න. කඩොලාන පරිසරයේ ශාකයක් මෙන්න තියෙනවා. මේ ශාකයේ මේක අත්තක්. එහෙම ගමු. මේ අත්තට සම්බන්ධලා තියෙනවා කඩොලාන ඵලයක්. ඒකේ බීජය තමයි මේ තියෙන්නේ. දැන් මේ මව් ශාකයේ අත්තට සවි වෙලා තියෙද්දිම මේකෙන් මේ බීජෙන් මුල් හට ගන්නවා. ඊට පස්සේ මෙතනින් නිදහස් වුණාම මෙතනින් ගිලිහුණාම මේක පසට වැටිලා දැන් මුල් ඇදලානේ තියෙන්නේ. ඒ මුල් වලින් ජලය කණජ ලවණ අවශෝෂණය කරලා නව පැලයක් ලබා දෙනවා. මේක තමයි ජලාබුජ ප්‍රරෝහණය. නැත්නම් මේ ජලාබුජ ඵල කියන්නේ මෙන්න මේ අවස්ථාවට. දැන් මේ පසේ ලවණතාවයේ දරුවෝ ගොඩක් වැඩි. ලවණතාවය කියන සාධකය ගොඩාක් වැඩි. හරි. ඒ නිසා තමයි පසට වැටිලා අලුතෙන් බීජ ප්‍රරෝහණය ටිකක් අසීරුයි. ඒ නිසා කලින්ම මුල් අද්දලා ඊට පස්සේ තමයි පසට වැටිලා නව ශාකයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? හරි. ඒ අනුව දරුවනේ අපි 6 වෙනි ප්‍රශ්නයට පිළිතුර සාකච්ඡා කළා. අපිට පුළුවන් එහෙමනම් 7 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. බලන්න කොයිතරම් සරල ප්‍රශ්නයක්ද කියලා. පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයේ නම් කරන්න කියලා අපිට කියන්නේ. පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයේ නම් කරන්න කියලා කියනවා. දැන් පරිවෘත්තීය කියන එකේ තේරුම මොකද්ද? ඒකත් අපි මතක් කරගන්න ඕනේනේ. මොකද්ද මේ පරිවෘත්තීය කියන්නේ කියලා? අපි බලමු. පරිවෘත්තීය. දරුවනේ පරිවෘත්තීය කියලා අදහස් කරන්නේ ජීවී දේහයක සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය. ජීවී දේහයක සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය එකතුව. හරිම සරලයි. හරි? හරිම සරලයි පරිවෘත්තීය කියන්නේ. ජීවී දේහවල සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය. ජීවී දේහවල සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය තමයි දරුවනේ පරිවෘත්තීය කියලා අදහස් කරන්නේ. ජීවී දේහවල සිදුවන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය තමයි පරිවෘත්තීය කියලා අපි අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. දැන් අපේ ප්‍රශ්නෙන් අහන්නේ පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයේ නම් කරන්න. පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයක් තියෙනවා. එකකට කියනවා සංවෘත්තීය ක්‍රියා. සංවෘත්තීය ක්‍රියා අනික අපවෘත්තීය ක්‍රියා. සංවෘත්තීය ක්‍රියා සහ අපවෘත්තීය ක්‍රියා කියලා පරිවෘත්තීය ක්‍රියා ආකාර දෙකක් තියෙනවා. දැන් පොඩ්ඩක් අපි බලමු මොකද්ද මේ සංවෘත්තීය ක්‍රියාවක් කියන්නේ කියලා. කුඩා සරල අණු එකතු වෙලා විශාල සංකීර්ණ අණු ගොඩනගනවා. හැබැයි මේ කුඩා සරල අණු එකතු වෙන්නේ ශක්තිය අවශෝෂණය කරමින්. ශක්තිය අවශෝෂණය කළා ශක්තිය ලබාගෙන. එතකොට එවැනි ක්‍රියාවලට අපි කියන්නේ සංවෘත්තීය ක්‍රියා.
සංවෘත්තීය ක්‍රියා. කුඩා සරල අණු ශක්තිය අවශෝෂණය කරමින් විශාල සංකීර්ණ අණු ගොඩනැගීමේ ප්‍රතික්‍රියා තමයි සංවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ. දැන් අපවෘත්තීය ක්‍රියා කියන්නේ මේකේ අනිත් පැත්ත. විශාල සංකීර්ණ අණු කුඩා සරල අණු බවට පත් වෙනවා. හැබැයි එහෙම නිකම්පත් වෙන්නේ නැහැ. ඇතුලේ තියෙන බන්ධනවල ශක්තිය නිදහස් වෙන්න ඕනේ. බන්ධන බිඳ වැටෙනකොට ශක්තිය නිදහස් වෙනවා. ඒතර මේ ශක්තිය මුදා හරිමින් තමයි කුඩා සරල අණු බවට පත් වෙන්නේ. විශාල සංකීර්ණ අණු ශක්තිය මුදා හරිමින් නැත්නම් ශක්තිය නිදහස් කරමින් කුඩා සරල අණු බවට බිඳ වැටීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? අපවෘත්තීය කියලා. අපවෘත්තීය. ඉතින් දරුවනේ හරිම සරලයි පහසුයි. පිළිතුර පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි සංවෘත්තීය ක්‍රියා. අනික තමයි අපවෘත්තීය ක්‍රියා. සංවෘත්තීය ක්‍රියා සහ අපවෘත්තීය ක්‍රියා තමයි මේ පරිවෘත්තීය ක්‍රියා දෙවර්ගයේ විදිහට අපි සලකන්නේ. පැහැදිලි? අපි යමු ඊළඟ ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න දරුවෝ. දැන් ඔන්න අපි සෛලීය පදනමට අදාළ ප්‍රශ්නාවලියකට තමයි එකතු වෙන්නේ. රයිබෝසෝම වල රසායනික සංයුතිය දක්වන්න. දරුවනේ සියලු සෛලවල පොදු ලක්ෂණ වලින් එකක් තමයි රයිබෝසෝම පිහිටීම. කියන්නේ සියලු සජීවී සෛලවල දරුවෝ රයිබෝසෝම අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් රයිබෝසෝම ගැන පොඩි දේවල් ටිකක් අපි කතා කරලා මිමු මේ ප්‍රශ්නයට අදාළව පිළිතුරු සපයනකොට. රයිබෝසෝම කියන්නේ ඉන්ද්‍රියිකාවක් නෙමෙයි. අපි රයිබෝසෝම හඳුන්වන්නේ උපසෛලීය සංඝටකයක් විදිහට. මොකක් විදිහටද? උපසෛලීය සංඝටකයක් විදිහට. දැන් මේ ඉන්ද්‍රියිකාවක් වෙන්න නම් සැබවින්ම දරුවනේ යම්කිසි සෛලීය ව්‍යුහයකට උපසෛලීය ව්‍යුහයකට තියෙන්න ඕනේ පටලමය ආවරණයක්. එක්ක එක පටලයකින් වට වෙන්න ඕනේ නැත්නම් පටල දෙකකින් වට වෙන්න ඕනේ. එහෙම පටලයකින් වට වෙච්ච සෛල ඇතුලේ තියෙන කොටස් වලට තමයි ඇත්තටම ඉන්ද්‍රියිකා කියලා කියන්නේ. පටල වලින් වට වෙච්ච සෛල ඇතුලේ තියෙන ව්‍යුහයන්ට තමයි ඉන්ද්‍රියිකා කියන්නේ. එහෙම බලපුවාම මෙයා ඉන්ද්‍රියිකාවක් නෙමෙයි රයිබෝසෝම. මොකද රයිබෝසෝම වලට පටලයක් නැහැ. පටලමය ආවරණයකින් වට වෙලා නැහැ. අපි කියන්නේ නිර්පටලමය ව්‍යුහයක්. උපසෛලීය සංඝටකයක් පමණයි. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි දරුවනේ මේ රයිබෝසෝම නිර්මාණය වෙන්නේ නිෂ්පාදනය වෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන න්‍යෂ්ටිකාව මගින්. න්‍යෂ්ටිකාව රයිබෝසෝම උප ඒකක නිපදවනවා. මේ රයිබෝසෝම පවතින්නේ උප ඒකක දෙකක් විදිහට. එක උප ඒකකයක් අනිකට සාපේක්ෂව විශාලයි. ඒ නිසා විශාල උප ඒකකයේ කුඩා උප ඒකකයේ කියලා කොටස් දෙකකින් සමන්විතයි. පැහැදිලිද? රසායනික සංයුතිය ගැන කිව්වොත් දැන් මේ ප්‍රශ්නය තුලින් අහනවනේ. අහන්නේ රසායනික සංයුතිය. රයිබෝසෝමයක රසායනික සංයුතිය වෙන්නේ දරුවෝ RRNA සහ ප්‍රෝටීන. RRNA සහ ප්‍රෝටීන වලින් තමයි රයිබෝසෝමයක් සමන්විත වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් රයිබෝසෝම උප ඒකක දෙකක් තියෙනවානේ කුඩා සහ විශාල කියලා. ඒ වගේම රයිබෝසෝම දෙවර්ගයක් අපිට සෛලවල දකින්න පුළුවන්. රයිබෝසෝම දෙවර්ගයක්. මොනවද මේ දෙවර්ගය? එක වර්ගයකට අපි කියනවා 70S රයිබෝසෝම කියලා. එක වර්ගයකට අපි කියනවා 70S රයිබෝසෝම. තව වර්ගයකට කියනවා 80S රයිබෝසෝම. දැන් 70S රයිබෝසෝම අපිට මුණ ගැහෙන ස්ථාන තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛලප්ලාස්මයේ නිදහසේ පවතිනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල දකින්න පුළුවන්. හරිතලව පංජරය තුල දකින්න පුළුවන් මේ 70S රයිබෝසෝම. 80S රයිබෝසෝම තියෙන දරුවෝ සෝනියෂ්ටික සෛලවල විතරමයි. සෝනියෂ්ටික සෛලවල විතරමයි. ඒකත් දෙආකාරයකින් මුණ ගැහෙනවා. එක වර්ගයකට කියනවා බැඳුණු රයිබෝසෝම කියලා. බැඳුණු රයිබෝසෝම. ඒවා රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවේ පටලයේ පිටත පෘෂ්ඨයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවට කියන්නේ බැඳුණු රයිබෝසෝම. අනික් කාණ්ඩය සයිටෝසෝලේ නැත්නම් සෛලප්ලාස්මයේ තුල නිදහසේ කාණ්ඩයක් විදිහට ඉන්නවා. ඒවට කියන්නේ නිදහස් රයිබෝසෝම. ඔන්න 80S වල දෙවර්ගයක් ඉන්නවා. පැහැදිලිද? අවසාන වශයෙන් කියන්න තියෙන රයිබෝසෝම වල කාර්යභාරය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කරන එක. සෛලයකට අවශ්‍ය වන්නා වූ ප්‍රෝටීන නිපදවන්නේ කවුරු මගින්ද? රයිබෝසෝම මගින්. රයිබෝසෝම මගින්. පැහැදිලිද? ඉතින් ඒ කාරණා ටික මම පහලින් කෙටි සටහනක් විදියට දක්වන්න කැමති දරුවන්ට. හරි. සෛලයක වැඩිපුරම තියෙන උපසෛලීය සංඝටකය තමයි රයිබෝසෝම. එහෙම කියන්නත් පුළුවන්. සංඛ්‍යාත්මකව වැඩියෙන්ම තියෙන කෙනා. හරි. එතකොට
රයිබසෝම නිපදවන්නේ කොහෙන්ද? න්‍යෂ්ටිකාව මගින් නිපද වෙනවා. න්‍යෂ්ටිකාව මගින් තමයි රයිබසෝම නිෂ්පාදනය වෙන්නේ. ඊළඟට තව විශේෂ කරුණු මොනවද? උප ඒකක දෙකකින් සමන්විතයිනේ. උප ඒකක දෙකකින් සමන්විතයි. මොනවද ඒ උප ඒකක දෙක? එකක් කුඩා උප ඒකකය. අනික විශාල උප ඒකකය. කුඩා උප ඒකකයයි විශාල උප ඒකකයයි කියලා උප ඒකක දෙකකින් සමන්විත වෙනවා. පැහැදිලි? උප ඒකක දෙකකින්. ඊළඟට දැන් රයිබසෝම වල සංයුතිය, ඒක අපි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ලියනවනේ. සංයුතිය ගත්තම ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ RRNA සහ ප්‍රෝටීන වලින්. RRNA සහ ප්‍රෝටීන වලින් තමයි හැදිලා තියෙන්නේ රසායනික සංයුතිය. ඊළඟට වර්ග දෙකක් තියෙන බව මතක තියාගන්න ඕනේ. වර්ග දෙකක් තියෙනවා. මොනවාද වර්ග දෙක? එකක් තමයි 70යි S. අනෙක 80යි S. දැන් මේ 70යි S කියන රයිබසෝම අපිට ස්ථාන 3කදී හම්බ වෙනවා නේ. මුණ ගැහෙනවා. කොහෙද? ප්‍රාග්න්‍යෂ්ටික සෛලප්ලාස්මය. ඒකේ නිදහසේ තියෙනවා. ඒ වගේම හරිත ලව පංජරය. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා පූරකය. මේ තැන්වල දරුවෝ 70S රයිබසෝම ඉතාම සුලභව අපිට දකින්න පුළුවන්. 80S රයිබසෝම පිහිටන ස්ථාන දෙකක් තියෙනවා. 80S රයිබසෝම ඇත්තටම ආකාර දෙකකට තියෙන්නේ. එකක් තමයි බැඳුණු රයිබසෝම. අනික නිදහස් රයිබසෝම. බැඳුණු රයිබසෝම සහ නිදහස් රයිබසෝම. හරි මේ බලන්න. දැන් නිදහස් රයිබසෝම සයිටෝසෝලය තුල කාණ්ඩයක් ලෙස නිදහසේ පවතී. කාණ්ඩයක් විදිහට නිදහසේ තියෙනවා. බැඳුණු රයිබසෝම ඒවා රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවේ ඒ ජාලිකා ඇත්තනම පටලයේ පිටත පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. හරි පිටත පෘෂ්ඨයට බැඳිලා තියෙනවා. ඒ වගේම දැන් කෘත්‍ය මොකද්ද? කාර්යභාරය හරිම සරලයි. මොකද්ද? ප්‍රෝටීන නිපදවීම. ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව තමයි දරුවනේ ඔබ ඊටම හොඳින් මතක තියාගන්න ඕනේ. මම මේ ප්‍රශ්නය තුලින් ඔබට රයිබසෝම පිළිබඳව මූලික අවබෝධයක් ලබා දුන්නා. එහෙමනම් අපි ප්‍රශ්නයට පිළිතුර ගොනු කරමු. දැන්වත් ඔබ පිළිතුරු ඊටම හොඳින් දන්නවා. රයිබසෝම වල රසායනික සංයුතිය දක්වන්න ඕනේ. ඒ තමයි RRNA සහ ප්‍රෝටීන. RRNA සහ ප්‍රෝටීන තමයි රයිබසෝම වල රසායනික සංයුතිය විදිහට අපිට කතා කරන්න වෙන්නේ. පැහැදිලිද? හරි. right. දරුවනේ එහෙමනම් මම යොමු වෙන්න කැමති ඊළඟ ප්‍රශ්නයට. හොඳ ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඇත්තරම කෙටි ප්‍රශ්නයක් නෙමෙයි. එක්තරා විදිහකින් රචනා ප්‍රශ්නයක කොටසක්. එහෙම නැත්නම් කෙටි සටහන් ප්‍රශ්නයක්. මේවැනි ප්‍රශ්නත් අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාවේදී අපේ ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ ගැටලු 5000ක් සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියේ මෙවැනි ප්‍රශ්නත් දරුවෝ යොමු වෙනවා.
එක එක රටාවල ප්‍රශ්න මගේ මේ ප්‍රශ්න 5000 සාකච්ඡා කිරීමේ ක්‍රියාවලිය තුල තියෙනවා. ඉතින් ඔබට මේ ප්‍රශ්න 5000 තුලින් විභාගයට නිසැක ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඇයි? ඉතින් අහන්න ඉඩ තියෙන සියලුම ප්‍රශ්න මම කියලා දෙනවා. එක එක විදිහට කියලා දෙනවා. ඉතින් මේ ප්‍රශ්න 5000ටම ඔබ පිළිතුරු දන්නවා නම් විෂය නිර්දේශයේ පාඩම් 10ම ආවරණය වෙන විදිහට මේ ප්‍රශ්න 5000ටම ඔබ පිළිතුරු දන්නවා නම් ඔබට ජීව විද්‍යාවේ අමුතුවෙන් ලියන්න ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් ප්‍රශ්න නැහැ. මේවම තමයි එන්නේ. ඉතින් මෙවැනි ප්‍රශ්නවලට හුරු වෙලා පුහුණු වෙලා යන්න දරුවෝ ඔබට නිසැක ජය. ආයි කිසිම සැකයකින් තොරව ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව. හරි? ඉතින් මයිටොකොන්ඩ්‍රියාවක සියුම් ව්‍යුහය සැකෙවින් විස්තර කරන්න. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ මේ සියුම් ව්‍යුහය කියලා දරුවෝ අහන්නේ බොහෝ විට මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකින් පේන විදිහ. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකින් මයිටොකොන්ඩ්‍රියාව දැක්කම ඔබට මොනවද පේන්නේ? අන්න ඒව තමයි මෙතනින් මේ අහන්නේ. එතකොට මයිටොකොන්ඩ්‍රියාවක සියුම් ව්‍යුහය සැකෙවින් විස්තර කරන්න කියපුවාම මෙවැනි ප්‍රශ්නයක් ලැබුණම හරි? විශේෂයෙන්ම මේ රචනා ප්‍රශ්නයක් විදිහට එහෙම නැත්නම් කෙටි සටහන් ප්‍රශ්නයක් විදිහට ලැබුණොත් අනිවාර්යයෙන්ම රූප සටහනක් නම් අඳින්න වෙනවා. රූප සටහනක් ඇඳලා නම් කරන්න වෙනවා කොටස් ටික. ඉතින් මමත් මේ පිළිතුර ගොනු කරද්දී රූප සටහනක් ඇඳලා කොටස් නම් කරමින් තමයි පිළිතුර සම්පූර්ණ කරන්නේ. පැහැදිලිද? හරි. දැන් පැරණි විෂය නිර්දේශයන් තුලදී මයිටොකොන්ඩ්‍රියාවට හැඩයක් විදිහට කිව්වේ මයිටොකොන්ඩ්‍රියාව නිකන් සොසේජස් හැඩති. අපි කනවනේ සොසේජස් මේ සොසේජස් හැඩති කියලා. 2015 උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නයට ආවෙත් මයිටොකොන්ඩ්‍රියා ව්‍යුහය. එතනදී ඇහුවෙත් ඔය හැඩයට ලියන්න ලැබුණේ සොසේජස් හැඩති කියලා. නමුත් දැන් අපි නව නිර්දේශයේ තුල සොසේජස් හැඩය මයිටොකොන්ඩ්‍රියාවේ හැඩය කියන්නේ නැතුව අපි කියන්නේ මයිටොකොන්ඩ්‍රියාව දිගැටි හැඩයක් තමයි දරන්නේ. දිගැටි කියලා කියන්නේ. ඉතින් ඒක ඉස්මතු වෙන්නත් අපි රූප සටහන අඳිමු. හරි? බලන්න. ඔන්න මම රූප සටහනකුත් ඇඳලා තමයි මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නේ. හරි. මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ දරුවෝ දිගැටි ව්‍යුහයක්. මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ දිගැටි ව්‍යුහයක්. ඕක තමයි පළවෙනිම කාරණාව. හරි? එතකොට සෛලයක බහුලවම තියෙන ඉන්ද්‍රියිකා වලින් එකක් විදිහට මයිටොකොන්ඩ්‍රියාව සලකනවා. සෛලයක බහුලවම තියෙන ඉන්ද්‍රියිකා වලින් එකක් විදිහට මයිටොකොන්ඩ්‍රියාව හඳුන්වන්න පුළුවන්. බහුලවම තියෙන ඉන්ද්‍රියිකා වලින් එකක්. ඒ කාරණාවත් අපේ පිළිතුරට අපි ගොනු කරන්න ඕනේ. හරි? මම පිළිතුර අපි ලියන්න පටන් ගමු මේ විදිහටනේ. සෛලයක බහුලව පවතින ඉන්ද්‍රියිකාවකි. බහුලව පවතින ඉන්ද්‍රියිකාවක්. දිගැටි හැඩතිය. දිගැටි හැඩයක් තමයි තියෙන්නේ. දිගැටි හැඩයක් තමයි මේ ඉන්ද්‍රියිකාවේ දකින්න ලැබෙන්නේ. හරි? දිගැටි හැඩයක්. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ පටල දෙකකින් සමන්විත ව්‍යුහයක්. පටල දෙකකින් සමන්විතයි. ඒතර අපි කියනවා ද්විපටලමය නැත්නම් ද්විත්ව පටලමය ව්‍යුහයක් කියලා. පැහැදිලිද? ද්විපටලමය නැත්නම් ද්විත්ව පටලමය ව්‍යුහයක් කියලා හඳුන්වන්න පුළුවන් මයිටොකොන්ඩ්‍රියාව. හරි. එතකොට දරුවෝ ද්විපටලමය ව්‍යුහයක් නැත්නම් ද්විත්ව පටලමය ව්‍යුහයක් කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙක් අහයි පටල දෙකක් නැහැනේ. තාම සර් ඒක ඇඳලා ඉවර කරේ නැහැ. හරි? දැන් මේ බලන්න. දරුවනේ මේ එළියෙන් තියෙන පටලයට මම කියනවා බාහිර පටලය කියලා. මේක තමයි බාහිර පටලය. බාහිර පටලය. දැන් ඊට ඇතුලෙන් තියෙනවා අභ්‍යන්තර පටලය. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අභ්‍යන්තර පටලයේ තනින් තන ඇඟිලි වගේ නිරුම් තියෙනවා මේ ඇඟිලි වගේ නිරුම්. අභ්‍යන්තරයේ දෙසට විහිදිච්ච ඇඟිලි වැනි නිරුම් පවතිනවා. එතකොට මේ තමයි අභ්‍යන්තර පටලය. අභ්‍යන්තර පටලය. දැන් මේ පටල දෙක අතර තියෙනව නේද අවකාශයක්.
හිස් ප්‍රදේශයක්. අනේ හිස් ප්‍රදේශයට කියන්නේ අන්තර් පටල අවකාශය. ඒ හිස් ප්‍රදේශය හඳුන්වන්නේ පටල දෙක අතර තියෙන මේ ප්‍රදේශය හඳුන්වන්නේ අන්තර් පටල අවකාශය කියලා. ඉතින් ওই කාරණා ටිකත් අපි එකතු කරගන්නට ඕනේ පිළිතුරට. හරි? බලන්න. පිටතින් බාහිර පටලයත් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයත් පවතී. ඊළඟට පටල දෙක අතර අවකාශය අන්තර් පටල අවකාශයයි. පටල දෙක අතර අවකාශය අන්තර් පටල අවකාශයයි. අන්තර් පටල අවකාශයයි. පටල දෙක අතර අවකාශයට අපි කියන්නේ අන්තර් පටල අවකාශය කියලා. පැහැදිලිද? හරි. දැන් ඊළඟට තව මොනවද අපිට කියන්න තියෙන්නේ? දරුවනේ මතක තියාගන්න ඕනේ මේ බාහිර පටලයේ සිනිඳු සුමට පටලයක්. අභ්‍යන්තර පටලය පැහැදිලිවම රළු පටලයක්. අභ්‍යන්තර පටලයේ රළුයි. ඒකත් ඔබේ පිළිතුරට ගොනු කරන්නම ඕනේ. බාහිර පටලයේ සිනිඳු සුමට පටලයක්, අභ්‍යන්තර පටලයේ රළුයි. අභ්‍යන්තර පටලයේ තනින් තන ඇඟිලි වගේ නිරුම් සහිතයි. ඒ නිරුම් වලට කියනවා දරුවෝ මියර කියලා. මෙන්න මේ වගේ නිරුම් වලට කියන්නේ මියර. මියර. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. අභ්‍යන්තර පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මියර පිහිටීම නිසා වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම මියර මත තියෙනවා විශේෂ ව්‍යුහ වගයක්. මම මේම අඳින්නම් ඒක. මියර මත විශේෂ ව්‍යුහ වගයක් තියෙනවා පිහිටලා. මේ ව්‍යුහ වලට ලස්සන නම් කීපයක් කියනවා. මේවට කියනවා සවෘන්ත අංශු. එහෙම නැත්නම් කියනවා සවෘන්ත කණිකා. එහෙම නැත්නම් ඔක්සිසෝම කියලාත් කියනවා. ඔක්සිසෝම. දැන් මේ සවෘන්ත අංශු වල පවතින්නේ විවිධ විශිෂ්ට එන්සයිම සහ ප්‍රෝටීන අණු. මේවා අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියන ක්‍රියාවලියට ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට තමයි මේ විශිෂ්ට එන්සයිම සහ ප්‍රෝටීන පවතින්නේ මේ ස්ථානයේ. පැහැදිලිද? හරි. එතකොට ඒ කාරණා ටිකක් දරුවනේ අපි එකතු කරගන්නට ඕනේ අපේ පිළිතුරට. අපිට මෙහෙම ලියන්න පුළුවන්. බාහිර පටලය සිනිඳු සුමට පටලයකි. ඇතුල් පටලය රළුයි. බාහිර පටලය සිනිඳුයි සුමටයි, ඇතුල් පටලය රළුයි. පැහැදිලිද? ඇතුල් පටලය රළුයි. ඊළඟට ඇතුල් පටලයේ තනින් තන ඇඟිලි වැනි නිරුම් ඇත. ඒවා මියර නම් වේ. ඇඟිලි වැනි නිරුම් තියෙනවා. ඒවට කියනවා මියර කියලා. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වී ඇත. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා. පැහැදිලි?
හරි. ඊළඟට මියරවල ඔක්සිසෝම නැත්තම් සංවෘන්ත අංශු නැත්තම් සංවෘන්ත කණිකා කියන ව්‍යුහයන් පිහිටලා තියෙනවා. ඒවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය වන විශිෂ්ට එන්සයිම සහ ප්‍රෝටීන වලින් සමන්විතව හැම කරුණක්ම කියන්න ඕනේ. හරි. පැහැදිලිද? හරි. අපි ලියමු මෙහෙම. මියරවල සවෘන්ත අංශු නැත්තම් ඔක්සිසෝම පවතී. හරි. බලන්න. මියරවල සවෘන්ත අංශු නැත්තම් ඔක්සිසෝම පවතී. මේවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට හා ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය එන්සයිම හා ප්‍රෝටීන වලින් සමන්විත වේ. ප්‍රෝටීන වලින් සමන්විත වේ. හරි. දැන් බලන්න දරුවනේ. පිළිතුර. මෙන්න පිළිතුර ගොඩනගලා තියෙනවා. තවමත් ඉවර නෑ පිළිතුර. තව තියෙනවා. මූලික දේවල් ටික අපි කිව්වා. බලන්න. සෛලයක බහුලවම පවතින ඉන්ද්‍රියිකා වලින් එකක් තමයි මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා දිගැටි හැඩයක් ගන්නවා. ද්විත්ව පටලමයයි. පිටතින් බාහිර පටලයක් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් පවතිනවා. මේ පටල දෙක අතර තියෙන අවකාශය අන්තර් පටල අවකාශයනේ. අන්තර් පටල අවකාශය. හරි. දැන් බාහිර පටලය සිනිඳුයි සුමටයි අභ්‍යන්තර පටලය රළුයි. අභ්‍යන්තර පටලයේ තැනින් තැන ඇඟිලි වගේ නිරුම් තියෙනවා ඇති වෙලා ඒවට කියන්නේ මියර කියලා. මියරවල මියර පිහිටීම නිසා ඇත්තටම අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මියරවල ඔක්සිසෝම හෙවත් සවෘන්ත අංශු හෙවත් සවෘන්ත කණිකා දකින්න පුළුවන්. ඒවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට වැදගත් වන එන්සයිම සහ ප්‍රෝටීන වලින් තමයි ඒ ව්‍යුහයන් සමන්විත වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඒ ව්‍යුහයන් සමන්විත වෙලා තියෙන එකේ. දැන් තවදුරටත් මේ ප්‍රශ්නෙට අපි ප්‍රවිෂ්ඨ වුණොත් දරුවනේ දැන් අපිට අභ්‍යන්තර ව්‍යුහයන් ගැන කතා කරන්න පුළුවන් නේ. දැන් අභ්‍යන්තර ව්‍යුහයන් ගැනත් කතා කරන්න පුළුවන් මයිටොකොන්ඩ්‍රියාවේ. දැන් මේ ඇතුල් පටලයට ඇතුළතින් තියෙන කලාපය. ඒ කලාපයට කියන්නේ දරුවෝ අපි මොකක් කියලාද? පූරකය කියලා කියන්නේ. මෙන්න මේ කලාපය. මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය කියන්නේ මේකට. මේ පූරකය තුල ගොඩක් දේවල් අපිට දකින්න පුළුවන්. එකක් තමයි චක්‍රීය DNA. අපි වෙන පාටකින් දාමු. චක්‍රීය DNA. මේවට මයිටොකොන්ඩ්‍රිය DNA කියලා කියන්නත් පුළුවන්. චක්‍රීය DNA නැත්නම් මයිටොකොන්ඩ්‍රිය DNA කියලා කියන්නත් පුළුවන්. හරි. මේ තියෙන්නේ චක්‍රීය DNA. ඒ වගේම අමතක කරන්න බැරි 70 රයිබෝසෝම නේ. 70 රයිබෝසෝමත් ඉන්නවනේ. මෙන්න මේ 70 රයිබෝසෝම ඉන්න ස්ථාන තුනෙන් එකක් තමයි මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය කියන්නේ. 70 රයිබෝසෝමත් ඉන්නවා. ඒ වගේම අපිට දකින්න පුළුවන් පොස්පේට් කණිකාත් පවතිනවා. පොස්පේට් කණිකා. බලන්න පොස්පේට් කණිකා. අපි බලමු. වෙන පාටකින් ලකුණු කරමු. මෙහෙම සමූහ වශයෙන් ඉන්නවා. පොස්පේට් කණිකා. මේ ඉන්නේ.
ෆොස්ෆේට් කණිකා ඉන්නවා. දැන් රූප සටහනේ ලකුණු කරන්න බැරි තව එකක් ඉන්නවා. ඒ තමයි මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය තුල සිද්ධ වෙනවා සිට්‍රික් අම්ල චක්‍රය නැත්තම් ක්‍රෙබ්ස් චක්‍රය නැත්තම් TCA චක්‍රය කියලා හඳුන්වන ක්‍රියාවලියක්. ඒකට අවශ්‍ය විශිෂ්ට එන්සයිමත් මේ පූරකය තුල පවතිනවා. අපි ඒක රූප සටහනේ ලකුණු කරන්නේ නැහැ. එතකොට දැන් රූප සටහන අංග සම්පූර්ණයි. මේ බලන්න. අනිවාර්යෙන් මේ කොටස් නම් වෙන්න ඕනේ. බාහිර පටලය, අභ්‍යන්තර පටලය 2යි, අන්තර් පටල අවකාශය 3යි. මියර 4යි, සවෘන්ත කණිකා නැත්නම් සවෘන්ත අංශු 5යි. ඊට පස්සේ පූරකය 6යි, චක්‍රීය DNA 7යි, 70 රයිබෝසෝම 8යි, ෆොස්ෆේට් කණිකා 9යි. කොටස් 9ක් ලකුණු වෙලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔය කොටස් 9 අනිවාර්යෙන් ලකුණු කරන්නම අවශ්‍යයි. පැහැදිලිද? ඔය කොටස් 9 ලකුණු කරොත් ඔබට මේ රූප සටහනට ලැබෙනා වූ ලකුණු සියල්ලම ලැබෙනවා. රචනා ප්‍රශ්නයක නම් ලකුණු 15ක් දෙනවා සම්පූර්ණයෙන් නම් කළපු රූප සටහනකට. එතකොට මේ ලකුණු 15ම ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපිට ඉතිරි කාරණා ටික දැන් අපි පිළිතුරට ගොනු කරමු. ඉතින් මේ කරුණු ටික අපි මේ විදිහට ගොනු කරමු. අභ්‍යන්තර පටලයට ඇතුළතින් පූරකය පවතී. අභ්‍යන්තර පටලයට ඇතුළතින් පූරකය පවතිනවා. පූරකය තුල චක්‍රීය DNA ඒවටම කියනවා මයිටොකොන්ඩ්‍රියා DNA කියලා. ඒ වගේම 70යි S රයිබෝසෝම හා ෆොස්ෆේට් කණිකා පවතී. මීට අමතරව පූරකය තුල ක්‍රෙබ්ස් චක්‍රයට නැත්නම් සිට්‍රික් අම්ල චක්‍රයට එහෙම නැත්නම් TCA චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම පවතී. විශිෂ්ට එන්සයිම පවතී. පැහැදිලිද? විශිෂ්ට එන්සයිම තියෙනවා. එතකොට මූලිකව අපි මේ ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගලා ඉවරයි. බලන්න අපි සාරාංශයකට එමු. බලන්න මයිටොකොන්ඩ්‍රියාවේ සියුම් ව්‍යුහය විස්තර කරන්න තිබ්බා. අපි පටන් ගත්තා. මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ සෛලයක වැඩිපුර පවතින ඉන්ද්‍රිකා වලින් එකක්. මයිටොකොන්ඩ්‍රියාව කියන්නේ. හරි. ඊළඟට මයිටොකොන්ඩ්‍රියාවේ දරුවෝ දිගටි හැඩයක් තියෙන්නේ. ද්විත්ව පටලමයයි. පිටතින් බාහිර පටලයක් ඊට ඇතුළතින් අභ්‍යන්තර පටලයක් තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් පටල දෙක අතර අවකාශය අන්තර් පටල අවකාශය. බාහිර පටලේ සිනිඳු සුමට පටලයක්. අභ්‍යන්තර පටලය රළුයි. අභ්‍යන්තර පටලේ තනින් තන ඇඟිලි වැනි නිරුම් තියෙනවා. ඒවට කියනවා මියර කියලා. මියර පිහිටීම නිසා අභ්‍යන්තර පටලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මියර මත සවෘන්ත අංශු නැත්නම් සවෘන්ත කණිකා නැත්නම් ඔක්සිසෝම් පිහිටලා තියෙනවා. මේවා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය වන්නා වූ විශිෂ්ට එන්සයිම සහ ප්‍රෝටීන වලින් සමන්විත වෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට දරුවනේ අපි සාකච්ඡා කළා අභ්‍යන්තර පටලයට ඇතුළතින් පවතින කලාපයේ පූරකය කියලා. ඒ පූරකය තුල චක්‍රීය DNA නැත්නම් මයිටොකොන්ඩ්‍රිය DNA ෆොස්ෆේට් කණිකා වගේම දරුවනේ මෙතනදී සිට්‍රික් අම්ල චක්‍රය නැත්නම් ක්‍රෙබ්ස් චක්‍රයට අවශ්‍ය විශිෂ්ට එන්සයිම පූරකය තුල පවතින බව අපි සඳහන් කළා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි මයිටොකොන්ඩ්‍රියාවේ ව්‍යුහය පිළිබඳව සම්පූර්ණයෙන් කතා කරා. මෙතෙන්දී කෘත්‍යයන් ගැන අපෙන් අහන්නේ නැහැ. නමුත් මම ඔබට දැනුවත් කරන්නම් සෛලීය ශ්වසනයේ නැත්නම් ස්වායු ශ්වසනයේදී
ATP නිපදවන්න මයිටොකොන්ඩ්‍රියාව වැදගත් වෙනවා. ඒ වගේම C3 ශාකවල ප්‍රභා ශ්වසන ක්‍රියාවලියටත් මයිටොකොන්ඩ්‍රියාවේ දායකත්වයක් තියෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට අපි යොමු වෙමු. බලන්න. රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා වලින් ඉටුවන කෘත්‍යයන් මොනවාද? රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. දැන් පොදුවේ අපි මතක් කරගමු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියන්නේ මොනවද? අන්තක්ප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ සයිටෝසෝලය අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන පැතලිමය හෝ නාලාකාර හෝ මඩි වලින් සමන්විත අභ්‍යන්තර පටල පද්ධති ජාලය. හරිම සරලයි. අමාරු නෑ. දැන් ඒ වායේ තියෙන මේ පැතලි මඩි තමයි රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ. මෙන්න මේ වගේ අපිට රූප සටහනකින් ඇඳලා පෙන්වන්නත් පුළුවන්. මේ වගේ පැතලි මඩි. මේවා තමයි රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා RER. රෆ් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. දැන් මේකේ විශේෂත්වය තමයි මේ පෘෂ්ඨයේ දකින්න පුළුවන් පිහිටලා තියෙනවා මොනවද? රයිබෝසෝම. මේ තියෙන 80S රයිබෝසෝම තමයි මේවට කියන්නේ බැඳුණු රයිබෝසෝම. නිකන් රයිබෝසෝම නෙමෙයි. නිදහස් රයිබෝසෝම නෙමෙයි. මේ ඉන්නේ බැඳුණු රයිබෝසෝම. බැඳුණු රයිබෝසෝම තමයි මේ ඉන්නේ. හරි? බැඳුණු රයිබෝසෝම. එතකොට රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා පටලයේ පිටත පෘෂ්ඨයට බැඳුණු රයිබෝසෝම සම්බන්ධ වෙලා ඉන්නවා. බැඳුණු රයිබෝසෝම. මේ තමයි රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව. දැන් රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව අඳුර ගන්න පුළුවන්. ලක්ෂණ දෙකක් තියෙනවා. සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවෙන් වෙනස් වෙන. එකක් පැතලි මඩි වලින් සමන්විතයි. ඒ වගේම පටලයේ පිටත පෘෂ්ඨයට 70S රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. පටලයේ පිටත පෘෂ්ඨයට 70S රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම පැතලි මඩි වලින් සමන්විත වෙන්නේ. පැහැදිලි? හරි. දැන් රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවෙන් ඉටුවන කෘත්‍යයන් ගැනයි අපෙන් අහන්නේ. විෂය නිර්දේශයේ සම්පත් පොතේ නව සංස්කරණ වගයක් ඇවිල්ලා තියෙනවා. ඊට අනුව කලින් කෘත්‍යයන් 4යි තිබ්බේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවට. දැන් අලුතෙන් සංශෝධනය වෙලා කෘත්‍යයන් 5ක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කෘත්‍යයන් 5 ගැනම ඔබ හොඳින් දැනගත යුතුයි. ඒක පාඩම් කරගන්න ඕනේ. මම මේ පහම ගැන දැන් විස්තර කරනවා. දරුවනේ පළවෙනිම කෘත්‍යය තමයි බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය. මොකද මේ බැඳුණු රයිබෝසෝම වලින් නිපදවන ප්‍රෝටීන තියෙනවනේ. ඒවා ඒ අය తాවකාලිකව මේ කුහරය ඇතුළට යොමු කරනවා. මේ කුහරය ඇතුළට තමයි දාන්නේ. ඒවා ගබඩා කරගෙන අවශ්‍ය තැන්වලට පරිවහනය කරනවා. බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය කිරීම. දෙවැනි කාරණාව තමයි ප්‍රෝටීන පරිවහනය කරනවා කියලා මෙයා යන්නේ නැහනේ. මෙයා යන්නේ. මෙයාගේ නියෝජිතයෝ තමයි පත් කරන්නේ වැඩේට. නම් ප්‍රෝටීන පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවනවා. පරිවහන ආශයිකා නිපදවනවා. ඒක දෙවෙනි කෘත්‍යය. තුන්වෙනි කෘත්‍යය තමයි ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න හැකියාවක් තියෙනවා. මෙයාට පුළුවන් ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න. ඒ වගේම තවත් කෘත්‍යයක් තියෙනවා අලුතෙන් එකතු වෙච්ච කෘත්‍යයක් පටල පොස්පොලිපිඩ සංශ්ලේෂණය. පටල පොස්පොලිපිඩ සංශ්ලේෂණය. මෙයාට පුළුවන් පටල නිර්මාණය කරන්න හේතු වන්නා වූ පොස්පොලිපිඩ අණු නිපදවන්න. පටල පොස්පොලිපිඩ සංශ්ලේෂණය. අන්තිම එක තමයි පොස්පොලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වගේ සංයෝග රැස් කරලා තම පටල වර්ධනය පහසු කරනවා. තමන්ගේ පටලය තැන් තැන් වලින් කැඩී බිඳී ගියොත් ගෙවී යාම් වලට ලක් වුණොත් ඒව නැවත අලුත් වැඩියා කරගන්න හැකියාවක් මෙයාට තියෙනවා. ඒ නිසාම මේගොල්ලන්ව හඳුන්වනවා පටල කර්මාන්ත ශාලා කියලා. ඔන්න ඔය කෘත්‍යයන් ටික තමයි දරුවනේ අපි පාඩම් කරගන්න ඕනේ. අපි එකින් එක ලියමින් පාඩම් කරගමු. හරි. බලන්න. පළවෙනි එක. පළවෙනි කෘත්‍යය තමයි බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය.
බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය තමයි පළවෙනි කෘත්‍යය. දෙවැනි එක. දෙවැනි කෘත්‍යය තමයි ඒ ප්‍රෝටීන පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. ප්‍රෝටීන පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. තුන්වෙනි කෘත්‍යය. ඒ තමයි ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම. ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම. ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම. පැහැදිලිද? හතරවෙනි කෘත්‍යය. හතරවෙනි කෘත්‍යය අලුතෙන් එකතු වුණේ පටල පොස්පොලිපිඩ නිපදවීම. පටල පොස්පොලිපිඩ නිපදවීම. පටල පොස්පොලිපිඩ නිපදවීම. පටල පොස්පොලිපිඩ නිපදවීම. පැහැදිලිද? පටල පොස්පොලිපිඩ නිපදවීම. පස්වෙනි කෘත්‍යය. ඒක තමයි ටිකක් දිග කෘත්‍යය. පොස්පොලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට රැස් කරමින් තම පටල වර්ධනය පහසු කිරීම. බලන්න. පොස්පොලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට රැස් කරමින් තම පටල වර්ධනය පහසු කිරීම. ඒ හින්දම මේ අයව පටල කර්මාන්ත ශාලා ලෙස හඳුන්වනවා. මේ නිසා පටල කර්මාන්ත ශාලා ලෙස හඳුන්වයි. හරිම සරලයි. පාඩම් කරගමු. මාත් එක්ක පාඩම් කරගන්න. බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය. බැඳුණු රයිබෝසෝම මගින් නිපදවන ප්‍රෝටීන පරිවහනය. 2. ප්‍රෝටීන පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. ප්‍රෝටීන පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. 3. ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම. ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම. 4. හතරවෙනි එක තමයි පටල පොස්පොලිපිඩ සංශ්ලේෂණය. පටල පොස්පොලිපිඩ සංශ්ලේෂණය. 5. පස්වෙනි එක තමයි පොස්පොලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට රැස් කරමින් තම පටල වර්ධනය පහසු කිරීම. පොස්පොලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට රැස් කරමින් තම පටල වර්ධනය පහසු කිරීම. පැහැදිලිද? හරි. ඔන්න රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවලින් ඉටුවන කෘත්‍යයන්. මේ තියෙන කෘත්‍යයන්. එහෙමනම් දරුවනේ අපිට පුළුවන් 11 වන ප්‍රශ්නයට යොමු වෙන්න. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. 11 වෙනි ප්‍රශ්නය. බලන්නකෝ ඉතින් අන්තක්ප්ලාස්මීය ජාලිකා ගැනමයි 11 වෙනි ප්‍රශ්නෙනුත් අහන්නේ. සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවල ව්‍යුහය විස්තර කරන්න. දැන් අන්තක්ප්ලාස්මීය ජාලිකාවල පොදුවේ ව්‍යුහයට අදාළව අපි කිව්වනේ අර්ථ දැක්වීමක් දුන්නා. සයිටෝසෝලය අන්තක්ප්ලාස්මීය ජාලිකා කුහරයෙන් වෙන් කරන පැතලිමය හෝ නාලාකාර හෝ මඩි වලින් සමන්විත අභ්‍යන්තර පටල පද්ධති ජාලය. දැන් එතන පැතලිමය මඩි කිව්වේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. හැබැයි සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා අපි හඳුන්වන්නේ කුහරමය නාලාකාර මඩි විදිහට. මේ තියෙන්නේ කුහරමය නාලාකාර මඩි. කුහරයක් තියෙනවා. මේ තමයි කුහරය. මේ තියෙන්නේ SCR සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවේ කුහරය. හරි. දැන් නාලාකාර මඩි වලින් හැදිලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි දරුවනේ මේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා මේ ජාලිකාවල පටලයේ පිටත පෘෂ්ඨයට රයිබෝසෝම සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසාමයි මේ සිනිඳු කියන නමත් යෙදුනේ. රයිබෝසෝම සම්බන්ධ වෙලා නැහැ. හැබැයි ඊටාම සියුම් ලෙස අධ්‍යයනය කරොත් පරීක්ෂා කරොත්
එන්සයිම දකින්න පුළුවන් මේ පටලයට බැඳිච්ච එන්සයිම. මේ එන්සයිම වැදගත් වෙන්නේ ලිපිඩ සංශ්ලේෂණය කරන්න. ලිපිඩ සංශ්ලේෂණය කරන්න තමයි වැදගත් වෙන්නේ. ලිපිඩ සංශ්ලේෂණයට අවශ්‍ය එන්සයිම. ඔන්න තියෙනවා. ලිපිඩ සංශ්ලේෂණයට අවශ්‍ය එන්සයිම. පැහැදිලිද? හරි. ඉතින් දැන් අපිට මේකේ සිද්ධාන්තමය කරුණු ටික කල්පනා කරලා ලියන්න පුළුවන් දරුවෝ. කොහොමද ලියන්න ඕනේ? කුහරමය නාලාකාර මඩි වලින් හැදිලා තියෙනවා. මේවා එකක්. ඊළඟට මෙහි පටලේ පිටත පෘෂ්ඨයට රයිබෝසෝම බැඳිලා නැහැ. හැබැයි පටලයට බැඳුණු එන්සයිම තියෙනවා. ඒවා ලිපිඩ සංශ්ලේෂණයට අවශ්‍යයි. ඔන්න ඔය කාරණා තමයි දරුවෝ මේ 11 වෙනි ප්‍රශ්نين ඔබෙන් විමසන්නේ නේ. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවල ව්‍යුහය ගැන අහන්නේ ඔන්න ඔය කාරණා ටික. ඉතින් අපිට ලියන්න පුළුවන්. කුහරමය නාලාකාර මඩි වලින් සමන්විත වේ. කුහරමය නාලාකාර මඩි වලින් සමන්විත වේ. ඊළඟට පටලයේ පිටත පෘෂ්ඨයට බැඳුණු රයිබෝසෝම නොමැත. ලිපිඩ සංශ්ලේෂණයට වැදගත් වන්නා වූ එන්සයිම පටලයට බැඳී ඇත. ලිපිඩ සංශ්ලේෂණයට වැදගත් වන්නා වූ එන්සයිම පටලයට බැඳිලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න දරුවනේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවල මූලික ව්‍යුහය ගැනයි 11 වන ප්‍රශ්نين අහන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු තමයි මම ගොඩ නැගුවේ. කුහරමය නාලාකාර මඩි වලින් සමන්විතයි. පටලයේ පිටත පෘෂ්ඨයට බැඳුණු රයිබෝසෝම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ලිපිඩ සංශ්ලේෂණයට වැදගත් වන්නා වූ එන්සයිම වර්ග මේ පටලයට බැඳිලා තියෙනවා. හරිම සරලයි නේ. අපි යන්කෝ එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට බලමු මොනවාද 12 වෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ කියලා. ඔන්න දරුවනේ 12 වෙනි ප්‍රශ්නය සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවලින් ඉටුවන කෘත්‍යයන්. හරි ලේසි. අපි 11 වෙනි ප්‍රශ්නයේදී ව්‍යුහය ගැන කතා කරා. දැන් කෘත්‍යයන් ගැන කතා කරලා සම්පූර්ණයෙන් සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවල ඉගෙන ගත යුතු විභාගයට අහන හැම දෙයක්ම අපි දැන් ආවරණය කරගෙන අවසන් කරමු. හරි. දැන් සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකාවෙනුත් දරුවෝ ඉටු වෙනවා කෘත්‍යයන් පහක්. ඔබට මතකද කලින් ප්‍රශ්නේදී මම කිව්වා ලිපිඩ සංශ්ලේෂණයට වැදගත් එන්සයිම පටලයට බැඳිලා තියෙනවා කියලා. ඒ එන්සයිම නිසා ලිපිඩ වර්ග කීපයක්ම සංශ්ලේෂණය කරගන්න පුළුවන්. තෙල්, ස්ටෙරොයිඩ්, ෆොස්ෆොලිපිඩ වැනි ලිපිඩ සංශ්ලේෂණය තමයි පළවෙනිම කෘත්‍යය. තෙල්, ස්ටෙරොයිඩ්, ෆොස්ෆොලිපිඩ වැනි ලිපිඩ සංශ්ලේෂණය. මෙන්න පළවෙනිම කෘත්‍යය. අපි ලියමු, ලියලා පාඩම් කරමු. තෙල්, ස්ටෙරොයිඩ්, ෆොස්ෆොලිපිඩ වැනි ලිපිඩ සංශ්ලේෂණය තෙල්, ස්ටෙරොයිඩ්, ෆොස්ෆොලිපිඩ වැනි ලිපිඩ සංශ්ලේෂණය කරනවා. ඒක පළවෙනිම කාර්යය. දෙවැනි එක තමයි කාබෝහයිඩ්‍රේට පරිවෘතියට දායක වෙනවා. දැන් සෛලය තුල පවතින කාබෝහයිඩ්‍රේට වලට සම්බන්ධ ප්‍රතික්‍රියා තියෙනවනේ. අන්න ඒව සඳහා මෙයා දායක වෙනවා. කාබෝහයිඩ්‍රේට පරිවෘතිය. කාබෝහයිඩ්‍රේට පරිවෘතියට දායක වෙනවා. තුන්වෙනි එක තමයි දරුවනේ මෙයත් පරිවහන ආශයිකා නිපදවනවා.
සිනිඳු අන්තප්ලාස්මී ජාලිකා සෛලය තුල පරිවහනයට අවශ්‍ය පරිවහන ආශයිකා නිපදවනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. සෛලය තුල පරිවහනය සඳහා සෛලය තුල පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. සෛලය තුල පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවනවා. පරිවහන ආශයිකා නිපදවනවා. හතරවෙනි එක හරිම සරලයි. විෂහරණයට දායක වෙනවා. විෂහරණයට. දැන් විශේෂයෙන්ම සිනිඳු අන්තප්ලාස්මී ජාලිකා වැඩි වශයෙන් දකින්න පුළුවන් අක්මා සෛලවල. මොකද අක්මා සෛල ප්‍රධාන විෂහරණ අවයවය අපේ ශරීරයේ තියෙන නිසා විෂහරණයට දායක වෙනවා. පැහැදිලිද? හරි. විෂහරණයට දායක වීම. විෂහරණයට දායක වීම. පස්වෙනි එක තමයි කැල්සියම් ධන දෙක සංචිත කිරීම. කැල්සියම් ධන දෙක සංචිත කිරීම. පැහැදිලිද? හරි. කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. බලන්න. සිනිඳු අන්තප්ලාස්මී ජාලිකා වලින් ඉටුවන කෘත්‍යයන් පහක් තියෙනවා. ප්‍රධාන කෘත්‍යයන් පහක්. ඒ තමයි තෙල්, ස්ටෙරොයිඩ්, පොස්පොලිපිඩ වැනි ලිපිඩ සංශ්ලේෂණය. 2 කාබෝහයිඩ්‍රේට පරිවෘතිය. 3 සෛලය තුල පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. 4 විෂහරණයට දායක වීම. 5 කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. මාත් එක්ක පාඩම් කරමු දරුවෝ. තව එකපාරක් පාඩම් කරලා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පැහැදිලිද? එකපාරක් පාඩම් කරගමු. තෙල්, ස්ටෙරොයිඩ්, පොස්පොලිපිඩ යන ලිපිඩ සංශ්ලේෂණය. 2 කාබෝහයිඩ්‍රේට පරිවෘතිය. 3 මොකද්ද? සෛලය තුල පරිවහනය සඳහා පරිවහන ආශයිකා නිපදවීම. 4 විෂහරණයට දායක වීම. 5 කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. කැල්සියම් ධන දෙක අයන සංචිත කිරීම. පැහැදිලිද? හරි. එහෙමනම් ඔන්න දැන් අපිට යන්න පුළුවන් 13 වෙනි ප්‍රශ්නයට. 12 ප්‍රශ්න 12ක් අපි කතා කරානේ. අපි නම් 13 වෙනි ප්‍රශ්නයට යමු. මොනවද බලමු අපිට 13න් අපෙන් අහන්නේ. 13 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ රසායනික පදනමෙන් තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ දරුවෝ. හරිම සරලයිනේ. හැබැයි හරියට ලියන්න ඕනේ. පොලිසැකරයිඩ් මේ සංයෝග නම් කරන්න. හරි. ඒ වගේ තැනුම් මේකක ඉදිරියෙන් ලියන්න. පොලිසැකරයිඩ් මේ සංයෝග ටික නම් කරන්නත් ඕනේ. තැනුම් මේකක ඉදිරියෙන් ලියන්නත් ඕනේ. දැන් අපිට ප්‍රධාන පොලිසැකරයිඩ් විදිහට මොනවද හම්බ වෙන්නේ? අංක 1 සෙලියුලෝස්. එයාව අමතක කරලා වෙන ඒවා ලියන්න එපා. සෙලියුලෝස් තමයි අංක 1. සෙලියුලෝස් වල තැනුම් මේකකයේ ග්ලූකෝස් නේ. සෙලියුලෝස් වල තැනුම් මේකකයේ ග්ලූකෝස්. ඊළඟට පිෂ්ඨය. පිෂ්ඨයේ තැනුම් මේකකයත් සුපුරුදු පරිදි ග්ලූකෝස්මයි. පිෂ්ඨයේ තැනුම් මේකකයත් ග්ලූකෝස්මයි. ඊළඟට ග්ලයිකෝජන් තැනුම් මේකකයේ ඒත් ග්ලූකෝස්. ඒත් ග්ලූකෝස්. ග්ලයිකෝජන් වල තැනුම් මේකකයත් ග්ලූකෝස්. පැහැදිලිද? පළවෙනිම සංයෝග තුනම තැනුම් මේකකයේ ග්ලූකෝස්. තවත් ප්‍රධානම පොලිසැකරයිඩයක් තමයි අපිට හමු වෙන්නේ ඉනියුලීන්. මතකයිනේ? ඉනියුලීන්. ඉනියුලීන් වල නම් තැනුම් මේකකයේ ෆ්‍රුක්ටෝස්. ඉනියුලීන් වල තැනුම් මේකකයේ ෆ්‍රුක්ටෝස්. ඊට පස්සේ අපිට ඇත්තටම පොලිසැකරයිඩ් ව්‍යුත්පන්න සංයෝග තුනක් මුණ ගැහෙනවා. පෙක්ටින්, එයාගේ තැනුම් මේකකයේ ගැලැක්ටියුරෝනික් අම්ලය. ඒ වගේම අපිට මුණ ගැහෙනවා හෙමිසෙලියුලෝස්. ඔන්න දැන් අලුතෙන් විෂය නිර්දේශයේ සංශෝධනය වෙච්ච කරුණක් ගැනයි මම මේ කියන්න හදන්නේ. හෙමිසෙලියුලෝස් වල මෙතෙක් තිබුණේ තැනුම් මේකකයේ විදිහට පෙන්ටෝස සීනි. නමුත් නව සංස්කරණයන්ට අනුව හෙමිසෙලියුලෝස් වල තැනුම් මේකක පෙන්ටෝස හෙක්සෝස කියන ආකාර දෙකම පවතිනවා. ආකාර දෙකම පවතිනවා. ඒ වගේම නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් වන නැත්නම් පොලිසැකරයිඩ් ව්‍යුත්පන්නයක් වන කයිටින් අපිට අමතක කරන්න බෑ. කයිටින් වල තැනුම් මේකකයේ ග්ලූකෝසැමීන්. ග්ලූකෝසැමීන්. ඔන්න ඔය පිළිතුරු ටික අපි දරුවනේ දැන් අපේ පිළිතුරට ගොනු කරන්නට වෙනවා. හරි. අපි ලියමුද? ලියමු. පොලිසැකරයිඩ් මේ සංයෝග නම් කරලා ඒවයේ තැනුම් මේකක ඉදිරියෙන් ලියන්න. අපි ලියමු එහෙමනම් සෙලියුලෝස්. එයාගේ තැනුම් මේකකයේ ග්ලූකෝස්. සෙලියුලෝස්ගේ තැනුම් මේකකයේ ග්ලූකෝස්.
ඊළඟට පිෂ්ඨය තැනුම් ඒකකය පෙර පරිදිමයි ග්ලූකෝස්. ග්ලයිකෝජන් තැනුම් ඒකකය ග්ලූකෝස්. තැනුම් ඒකකය ග්ලූකෝස්. ඊළඟට ඉනියුලීන් තැනුම් ඒකකය ෆ්‍රුක්ටෝස්. ඊළඟට පෙක්ටීන් මධ්‍ය සූස්තරයේ තියෙන සංඝටකයක් නේ පෙක්ටීන්. පෙක්ටීන් වල තැනුම් ඒකකය ගැලැක්ටියුරෝනික් අම්ලය. ගැලැක්ටියුරෝනික් අම්ලය. ඊළඟට අපි ගත්තොත් හෙමිසෙලියුලෝස් එයාට තැනුම් ඒකක දෙකක් දැන් අලුත් සංස්කරණවල තියෙනවා නේ. මොනවද තැනුම් ඒකක දෙක? එකක් තමයි පෙන්ටෝස හා හෙක්සෝස. පෙන්ටෝස හා හෙක්සෝස. අවසානයේට කයිටින් තියෙනවා. කයිටින් වල තැනුම් ඒකකය ග්ලූකෝසැමීන්. ග්ලූකෝසැමීන්. එමනම් සාරාංශගත කරමු පිළිතුර. සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකෝජන් මේ තුනේම මූලික තැනුම් ඒකකය ග්ලූකෝස්. ඉනියුලීන් වල තැනුම් ඒකකය ෆ්‍රුක්ටෝස්. පෙක්ටින් ගැලැක්ටියුරෝනික් අම්ලයෙන් හැදෙන අතරේ කයිටින් හැදෙන්නේ ග්ලූකෝසැමීන් බහු අවයවීකරණය වෙලා. හෙමිසෙලියුලෝස් වල තැනුම් ඒකක දෙකක් වශයෙන් පෙන්ටෝස සහ හෙක්සෝස සීනි දෙවර්ගයම ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලි. හරි. එහෙමනම් අපි 14 වෙනි ප්‍රශ්නෙට යමුනේ. 14 වෙනි ප්‍රශ්නෙට යමු. ඒත් පොලිසැකරයිඩ් වලින්ම තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එක් පොලිසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍යයන් මොනවද? ඔන්න හොඳ උත්තරයක් කියන්න පුළුවන්. හොඳ ලොකු උත්තරයක් ලියන්න පුළුවන් අපිට මේකට. එක පොලිසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍යයන්. සෙලියුලෝස් කොහොමද? ශාක සෛල බිත්තියේ සහ හරිත ඇල්ගි එයගේ සෛල බිත්තිවල ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා සෙලියුලෝස්. ඊළඟට පිෂ්ඨය ශාක සෛලවල සහ හරිත ඇල්ගි වල ප්‍රධාන සංචිත ආහාරයේ විදිහට ක්‍රියා කරනවා. ඊළඟට ග්ලයිකෝජන් සතුන්ගේ සහ දිලීරවල ප්‍රධාන සංචිත ආහාරයේ ලෙස ක්‍රියා කරනවා. පැහැදිලි. ඒ තුනටම තැනුම් ඒකකයේ ග්ලූකෝස්නේ. හැබැයි තුනෙන් කෘත්‍යයන් තුනක් තමයි ඉෂ්ට කරන්නේ. අපිට ඒ තුන ඉස්සෙල්ලා ලියලා ඉන්න පුළුවන්. බලන්න. සෙලියුලෝස් ශාක හා හරිත ඇල්ගේ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පොදුවේ ප්‍රොටිස්ටා කියලා. ජීවින්ගේ සෛල බිත්තියේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. ඊළඟට අපි ගත්තොත් පිෂ්ඨය. එයා මොකද කරන්නේ? එයත් එහෙමයි. එයා හැබැයි ව්‍යුහමය නෙමෙයි සංචිතනේ. එතකොට ශාක හා හරිත ඇල්ගි සෛලවල ප්‍රධාන සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ඊළඟට ග්ලයිකෝජන්. එයාගේ කෘත්‍යයන් මොනවද දරු? සතුන්ගේ හා දිලීරවල
සතුන්ගේ සහ දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. සතුන්ගේ සහ දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? හරි. ඉනියුලින් ගත්තොත් කොම්පොසිටේ කුලයේ ශාකවල නැත්නම් ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ඉනියුලින් ක්‍රියාත්මක වෙනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. බලන්න. ඉනියුලින් ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. ඩේලියා ආකන්දවල සංචිත ආහාරය ලෙස ක්‍රියා කරයි. හරි? ඉනියුලින් කරන්නේ ඒ කාර්යභාරය. ඊළඟට අපිට පොලිසැකරයිඩ් ව්‍යුත්පන්න සංයෝග තුනකුත් තියෙනවානේ. පෙක්ටින්. පෙක්ටින් වල තැනුම එකක අපි දන්නවා ගැලැක්ටියුරෝනික් අම්ලය. පෙක්ටින් ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයක් විදිහටයි ක්‍රියා කරන්නේ. පැහැදිලිද? හරි. අපි ඒකත් ලියමු. පෙක්ටින් ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරයි. සංඝටකය ලෙස ක්‍රියා කරයි. පෙක්ටින් ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකය ලෙස ක්‍රියා කරනවා. පැහැදිලිද? දැන් හෙමිසෙලියුලෝස් එයත් ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. හෙමිසෙලියුලෝස් පැහැදිලිද? හෙමිසෙලියුලෝස් ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. ශාක සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා හෙමිසෙලියුලෝස්. දැන් අපිට අවසානයේට ඉන්නේ නයිට්‍රජනීය පොලිසැකරයිඩ්. ඒ තමයි කයිටින්. බලන්න. කයිටින්. මම මෙතනින් දානවා නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් කියලා ඔබේ දැන ගැනීම පිණිස. හරි. කයිටින් මොකක්ද කරන්නේ? කයිටින් දිලීරවල සෛල බිත්තියේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ විදිහට ඉන්නවා. ඒ වගේම ආත්‍රපෝඩාවන්ගේ උච්චර්මේ නැත්තම් පිටසැකිල්ල නැත්තම් බහිස්සැකිල්ල කියලා අපි කියන්නේ. එහි ව්‍යුහමය සංඝටකයක් විදිහටත් ඉන්නවා. පැහැදිලිද? දිලීරවල සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩාවන්ගේ බහිස්සැකිල්ලේ නැත්තම් පිටසැකිල්ලේ නැත්තම් උච්චර්මේ ව්‍යුහමය සංඝටකයේ ලෙස ක්‍රියා කරනවා. දිලීරවල සෛල බිත්තියේ හා ආත්‍රපෝඩා වන්ගේ පිටසැකිල්ලේ ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. හරි. මෙන්න පිළිතුර. අපි පාඩම් කරගමු දරුවෝ. සාරාංශයකටම පිළිතුරේ. හරි. අපි සෙලියුලෝස් වලින් පටන් ගමු. සෙලියුලෝස් ශාක සෛලවල සහ ප්‍රොටිස්ටා ජීවීන්ගේ සෛලවල සෛල බිත්තියේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ විදිහට ක්‍රියා කරනවා. හරි. ඊළඟට අපි ගත්තොත් පිෂ්ඨය
ශාක සෛලවල සහ හරිත ඇල්ගී ජීවින්ගේ සෛලවල ප්‍රධාන සංචිත ආහාරයේ විදිහට පිෂ්ඨය ක්‍රියා කරනවා. ග්ලයිකෝජන් සතුන්ගේ වගේම දිලීරවල ප්‍රධාන සංචිත ආහාරයේ විදිහට ග්ලයිකෝජන් ක්‍රියාත්මක වෙනවා. ඉනියුලීන් කොම්පොසිටේ කුලයේ ශාකවල එහෙම නැත්නම් ඩේලියා ආකන්දවල සංචිත ආහාරයක් ලෙස ක්‍රියා කරනවා ඉනියුලීන්. ඊළඟට අපිට මුණ ගැහෙන්නේ පෙක්ටින්. ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ විදිහට ක්‍රියා කරන්නේ පෙක්ටින්. ඊළඟට හෙමිසෙලියුලෝස්. ශාක සෛල බිත්තියේ තවත් ව්‍යුහමය සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා හෙමිසෙලියුලෝස්. නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් වන කයිටින් දිලීරවල සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩාවන්ගේ උච්චර්මය නැත්තම් බහිස්සැකිල්ල එහෙම නැත්තම් පිටසැකිල්ලේ ව්‍යුහමය සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ව්‍යුහමය සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? එහෙමනම් ආදරණීය දරුවනේ 14 වෙනි ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුර මුළුමනින්ම අපි ගොඩනගලා ඉවරයි. අපි ඊළඟට 15 වෙනි ප්‍රශ්නයට යමු. මොකද්ද 15 වෙනි ප්‍රශ්نين අපිට කතා කරන්න තියෙන්නේ සහ ඒ ප්‍රශ්නය තුලදී කොහොමද අපි පිළිතුර ගොඩනගන්නේ? අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 15 වෙනි ප්‍රශ්නය. දරුවනේ බලන්න මොනොසැකරයිඩ් වලින් ඉටවන කෘත්‍යයන් මොනවද? ප්‍රධාන කෘත්‍යයන් තුනක් ගැන මේ පිළිතුරෙන් අපේක්ෂා කරනවා ඔබෙන්. ප්‍රධාන කෘත්‍යයන් තුනක් තියෙනවා මොනොසැකරයිඩ් වලින් ඉටවන. එකක් තමයි මේ හැම මොනොසැකරයිඩයක්ම ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ග්ලූකෝස් වේවා, ෆ්‍රුක්ටෝස් වේවා, ගැලැක්ටෝස් මේ හැම මොනොසැකරයිඩයක්ම ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කරලා අපිට අවශ්‍ය ශක්තිය නිපදව ගන්න යොදා ගන්න පුළුවන්. වෙන වචනකින් කියනවා නම් ශ්වසන උපස්තරයක් විදිහට මේවා භාවිතා වෙනවා. ඊළඟ කාරණාව තමයි අනෙකුත් ඩයිසැකරයිඩ, අනෙකුත් පොලිසැකරයිඩ හදන්න ඉතින් ඕනේ වෙන්නේ මොනොසැකරයිඩ. දැන් මෝල්ටෝස් හදන්න ග්ලූකෝස් අණු දෙකක් ඕනේ. ලැක්ටෝස් හදන්න ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් අණුව බැගින් ඕනේ. ෆ්‍රුක්ටෝස් සහ ග්ලූකෝස් අණුව බැගින් එකතු වුණාම තමයි සුක්‍රෝස් හැදෙන්නේ. අන්න ඒ ඩයිසැකරයිඩ් හදන්න ඕනේ. ඊළඟට අපි දන්න පිෂ්ඨය, ග්ලයිකෝජන්, ඒ වගේම සෙලියුලෝස් මේ තුනම හදන්න ග්ලූකෝස් අණු බහුඅවයවීකරණය වෙන්න ඕනේ. ඉනියුලින් නිර්මාණය වෙන්නේ ෆ්‍රුක්ටෝස් බහුඅවයවීකරණය වෙලා. ඒ අනුව අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් හදන්න මොනොසැකරයිඩ් අණු භාවිතා වෙනවා. ඒ වගේම නියෂ්ටික අම්ල DNA RNA කියලා අපි හඳුන්වන නියෂ්ටික අම්ලවල තැනුම් මේකකනේ නියුක්ලියෝටයිඩ් කියන්නේ. ඉතින් නියුක්ලියෝටයිඩයක් කොටස් තුනකින් සමන්විත බව අපි දන්නවා මේ වෙනකොට. මොනවද? ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. කාබන් 5 පෙන්ටෝස සීනි අණුවක් තියෙනවා. ඒ වගේම නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක් තියෙනවා. මෙතන මේ කාබන් 5 පෙන්ටෝස සීනි අණුව විදිහට රයිබෝස්, ඩියොක්සිරයිබෝස් වගේ අය පවතිනවා. ඉතින් ඒතකොට එහෙමනම් අපිට කියන්න පුළුවන් නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් විදිහටත් නැත්නම් නියෂ්ටික අම්ල තැනීමටත් මොනොසැකරයිඩ් දායක වෙනවා. ඔන්න ඔය අවස්ථා තුන ගැන තමයි ඔබෙන් මේ ප්‍රශ්නයේදී පිළිතුරක් විදියට බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ පිළිතුර එහෙමනම් දැන් ගොඩනගමු. හරි. බලන්න. මොනොසැකරයිඩ් වලින් ඉටුවන කෘත්‍ය. පළවෙනි කෘත්‍යය තමයි සියලු මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභවයක් නැත්තම් ශ්වසන උපස්තරයක් ලෙස භාවිතා වේ. සියලු මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභවයක් නැත්තම් ශ්වසන උපස්තරයක් විදිහට භාවිතා වෙනවා. ඒක එක. දෙවැනි එක තමයි අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීම සඳහා දායක වෙනවා. අනෙකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීමට දායක වේ.
තුන්වෙනි කෘත්‍යය තමයි අපිට ගන්න පුළුවන් නියුක්ලියෝටයිඩ වල සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. නියුක්ලියෝටයිඩ වල සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. කවුද නියුක්ලියෝටයිඩ වල සංඝටකයක් විදිහට ක්‍රියා කරන්නේ? අපිට උදාහරණ විදිහට රයිබෝස්, ඩියොක්සිරයිබෝස් දක්වන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ මොනොසැකරයිඩ් වලින් ඉටු වන කෘත්‍යයන් තුනක් තියෙනවා. මොනවාද මේ කෘත්‍යයන් තුන? සියලු මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභවයක් නැත්නම් ශ්වසන උපස්තරයක් විදිහට භාවිතා වෙනවා. අනිකුත් ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් සෑදීමට දායක වෙනවා. ඒ වගේම නියුක්ලියෝටයිඩ් වල සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා. රයිබෝස්, ඩියොක්සිරයිබෝස් මේකට හොඳම උදාහරණ. පැහැදිලිද? එමනම් දරුවනේ 16 වෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වන විට අපි ප්‍රශ්න 15ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතනින් මේ පරිච්ඡේදය මම අවසන් කරනවා පළවෙනි කොටස විදිහට. අපි දෙවෙනි කොටසේදී 16 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් එතෙක් ඔබට සුබ දවසක්.